right මාතෘකාව ලියා ගන්න ජනක යන්ත්‍රවල සහ මෝටරවල ක්‍රියාකාරීත්වය ජනක යන්ත්‍රවල සහ මෝටරවල ක්‍රියාකාරීත්වය අනුමාතෘකාව ජනක යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය අනුමාතෘකාව යටතේ ඔබට රූප සටහනක් මම අඳිනවා ඒ රූප සටහන එම ආකාරයෙන්ම ඉතාම ලස්සනට ඔබගේ පොතේ සටහන් කර තබා ගන්න මුල ඉඳලාද යන්නේ පාඩම ඒ රූප සටහන අඳ ගන්න right රූප සටහන පේනවා north pole south pole චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා ඒ චුම්බක ක්ෂේත්‍රය හරහා capital B ශ්‍රාව ඝනත්වය සහිත චුම්බක ශ්‍රාවයක් පවතිනවා ඒ චුම්බක ශ්‍රාවය සහිත ඒ චුම්බක ක්ෂේත්‍රය මැදේ ස්ථිරව සවිකර ඇති ලෝහ කම්බි දෙකක් තියෙනවා ඒ ලෝහ කම්බි දෙක මත තවත් simple L දිගටි කම්බියක් simple L දිගටි කම්බියක් රඳවලා ඒ simple L දිගටි කම්බිය මෙන්න මේ දිශාවට capital V ප්‍රවේගයකින් චලනය කරනවා. ඒ capital V ප්‍රවේගයකින් චලනය කරනකොට මේ ලෝහ කම්බි දෙක දෙපැත්ත කෙළවරකින් ස්විච් එකක් කරහා වෝල්ට් මීටරයකට සම්බන්ධ කරලා බලනවා කුමක් වෙනවද කියලා අනිවාර්යෙන් මේ වෝල්ට් මීටරේ පාඨාංකයක් පෙන්වු කරනවා. මේකෙන් අපි අධ්‍යයනය කරනවා ජනක යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ කොටස තරමක් ඇඩ්වාන්ස් කොටසක්. මේක තේරුම් ගැනීමට අපහසුයි තේරුම් ගත්තත් කාලයක් යනකොට මේක තේරෙන්නේ නැහැ.
මේ සඳහා හොඳම උදාහරණයක් කියන්නම් ඔබට. ගිය අවුරුද්දේ හෝලි ක්‍රොස් ගම්පහ හෝලි ක්‍රොස් ලේඩිස් ස්කූල් එකේ හැමදාම පන්ති ආපු දුවෙක් හිටියා. ඒ දුව විභාගෙට මාසයක් විතර තියලා මගෙන් ප්‍රශ්නයක් අහනවා. සර් ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මට තේරෙන්නේ නැහැ කියලා. එක පොයින්ට් එකක්. ඒ පොයින්ට් එක ඔබට දැන් කියන්නේ නැහැ. ඒක පොයින්ට් එක ඒ නමේ ඒ දරුවට ඒ නමේ ගත දරුවටත් විභාගෙට මාසයක් තියලා ඒ දරුවට ඒක ඩවුට්. හරි? විභාගෙට මාසයක් තියලා ඩවුට්. එතකොට මම පොඩි තැන් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඊටාම මේ සංකීර්ණ කොටස සරල කරලා උගන්වන්නේ මොහොතක්වත් හිත පිට යවන්න එපා කියන වචනයක් පාසා තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අතරේ ඔබට කිසියම් දෙයක් පැහැදිලි වෙන්නේ නැත්නම් ඉක්මනට chat box එකට දාන්න. එහෙම chat box එකට දාලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. මම නැවත තාවක් ඒ කොටස කියලා දෙන්නම්. අද තමා මුලින්ම ජොයින් වුණේ පාඩමට අලුතෙන් ආපු දරුවෙක්. ඒ දරුවන්ට මම අඟහරුවාදා සිට අලුත් පාඩම් මාලාව යනවා. ඔබ මේ පාඩමේ ඉඳලා නැවත තාක් සම්බන්ධලා ඉන්න සමහර විට තේරෙයි සමහර විට නොතේරෙයි. නමුත් අල්ලගෙන ඉන්න මේ කොටස නැවත තාක් පේජ් ගෲප් එකේ තියෙන කොටස් වල නැවත උගන්වන්න උත්සාහ කරන්න. හරි? ඉක්මනට රූප සටහන මේ ආකාරයෙන් ලස්සනට ගන්න. මකරන්න hand raise කරන්න අදලා ඉවර කට්ටිය hand raise කරන්න. අනිත් අය ස්ක්‍රීන්ෂොට් එක ගන්න. නැති අයට රෙකෝඩින් එක දෙනවා. පන්ති වුණාට පස්සේ රෙකෝඩින් එක බලලා නැවත තාක් මේවා ඇඳ ගැනීම හැකියාව තියෙනවා. zoom රෙකෝඩ් එක දෙන්නේ. zoom රෙකෝඩ් පැය 24ක් ඇතුළත ලින්ක් එක එක්ස්පයර් වෙයි. හෙට උදේ හෙට හවස් වෙනකොට වගේ බලලා ඉවර කරගන්න උත්සාහ කරන්න. නේ? රූපේ දැක්වෙන්නේ තරු දාගන්න. රූපේ දැක්වෙන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කැපිටල් B. මෙයාගේ ඒකක වර්ග මීටරයට වේබර් හෙවත් ටෙස්ලා. චුම්බක ශ්‍රාව ඝනත්වය කැපිටල් B වන ස්ථිර Sir, mic off වෙලා. චුම්බක ශ්‍රාව ඝනත්වය කැපිටල් B වන ස්ථිර චුම්බක දෙකකි. එම චුම්බක ශ්‍රාවය හරහා ඊළඟ තරුව එම චුම්බක ශ්‍රාවය හරහා ස්ථිරව සවිකර ඇති ලෝහ කම්බි දෙකක් මත ස්ථිරව සවිකර ඇති ලෝහ කම්බි දෙකක් මත simple L දිගටි කුඩා කම්බි කැපයක්
කුඩා කම්මි කැපැල්ලක් තප්පර වර්ගයට මීටර v ප්‍රවේගයකින් තප්පර වර්ගයට මීටර v ප්‍රවේගයකින් චලනය කළේයි සිතමු. තප්පර වර්ගයට මීටර v ප්‍රවේගයකින් චලනය කළේයි සිතමු. බලන්න තරු ඊළඟට වැදගත්ම කාරණාව මේ චුම්බක ශ්‍රාවය කැපෙන දිග ප්‍රමාණය සිම්පල් d වෙනවා. ඇයි මේ චුම්බකයේ දිග සිම්පල් කොච්චරද? d. ඒ d දුරක් මේ චුම්බක ශ්‍රාවය මේ සිම්පල් l දිග සන්නායක කම්බිය මගින් කැපෙනවා. ඊළඟ තව සිම්පල් l දිගති සන්නායක කැබැල්ල සිම්පල් l දිගති සන්නායක කැබැල්ල චුම්බක ශ්‍රාවයේ කැපෙන දිග ප්‍රමාණය චුම්බක ශ්‍රාවයේ කැපෙන දිග ප්‍රමාණය චුම්බක ශ්‍රාවයේ කැපෙන දිග ප්‍රමාණය සිම්පල් d ලෙස ගනිමු. සිම්පල් d ලෙස ගනිමු. සිම්පල් d ලෙස ගනිමු. සිම්පල් d ලෙස ගනිමු. හරි. ආයෙත් බලා ගන්න හොඳට. මොනම රූප සටහන පැහැදිලි කරනවා. permanent magnet ස්ථිර චුම්බක දෙකක් තියෙනවා. north pole south pole අපි චුම්බකත්වය කියන කොටස විස්තර කරා. මෙහිදී චුම්බක බල රේඛා චුම්බක ශ්‍රාවය north pole එකේ සිට south pole එක දෙසට වැටෙනවා. north pole එකේ සිට south pole එක දෙසට වැටෙනකොට මේ චුම්බකයේ ශ්‍රාව ඝනත්වය capital B කියලා ගන්නවා. වර්ග මීටරයට වේබර් හෙවත් ටෙස්ලා. චුම්බක ශ්‍රාව ඝනත්වය වර්ග මීටරයට වේබර් හෙවත් ටෙස්ලා. ඒ දෙක හරි මැදේ කිසියම් ආධාරක දෙකක් මත මේ දෙක රඳවලා තියෙන නිදහසේ රඳවන්න බෑ. මම ඒ ආධාරක දෙක පෙන්නලා නැහැ. ඒ ආධාර දෙක මත මේක රඳවලා ලෝහ කම්බි දෙකක් රඳවලා තවත් කුඩා රතු පාටින් දැක්වෙන සිම්පල් L දිගටි තවත් කුඩා ලෝහ කම්බියක් රඳවනවා. රඳවලා කිසියම් බලයක් කරලා දකුණු දිශාවට චලනය කරනවා. ඒ බලයක් කරලා දකුණු දිශාවට චලනය කරනකොට චලනය කරන ප්‍රවේගය සිම්පල් v තප්පරයට මීටර ප්‍රවේගය ත්වරණයේ තප්පර වර්ගයෙන් තප්පරයට මීටර v ප්‍රවේගයකින් චලනය කරනවා. ඒ චලනය කරනකොට මේ චලනය වන දිග ප්‍රමාණය අපි කියන්නේ චුම්බක ක්ෂේත්‍රය කැපෙන දිග ප්‍රමාණය සිම්පල් d ලෙස ගන්නවා. හරි? මෙතනින් එහාට චුම්බක ක්ෂේත්‍රය නැහැනේ. චුම්බක ක්ෂේත්‍රයේ දිග තියෙන මෙතන ඉඳලා මෙතෙන්ට. මේ ත්‍රිමාණ රූපය d. ඒ වගේම මේක තවත් දත්තයක් දෙනවා. සිම්පල් v ප්‍රවේගයකින් මෙන්න මේ සිම්පල් d දිග ගමන් කරන්න ගතවන කාලය තප්පර t කියලා කියනවා. එමෙන්ම නෝට් එක දාගන්න. එමෙන්ම චුම්බක ශ්‍රාවය හරහා කම්බි කැබැල්ල ගමන් කිරීමට ගතවන කාලය චුම්බක ක්ෂේත්‍රය හරහා කම්බි කැබැල්ල ගමන් කිරීමට ගතවන කාලය සිම්පල් t ලෙස ගනිමු. ඔන්න දැන් ඊළඟට වැදගත්ම කාරණාව. හොඳින් අහගන්න. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ කියනවා චුම්බක ක්ෂේත්‍රය නිසලව තබා සන්නායකයේ චලනය කිරීමෙන් හෝ සන්නායකයේ නිසලව තබා චුම්බක ක්ෂේත්‍රය චලනය කිරීමෙන් සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ඇති වෙයි කියලා අපි කලින් තියරියක් ඉගෙන ගත්තා. අලුතෙන් සම්බන්ධ දරුවා අහගන්න. චුම්බක ක්ෂේත්‍රය නිසලව තබා සන්නායකයේ චලිත කිරීමෙන් හෝ සන්නායකයේ නිසලව තබා චුම්බක ක්ෂේත්‍රය චලිත කිරීමෙන් සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා කියලා අපි කිව්වා. එතනදී ෆැරඩේ ලෙන්ස් නියමය භාවිතා කරමින් ඒ සමීකරණ E සමාන ඍණයෙන් d5 යට dt කියලා ප්‍රධාන සමීකරණයක්. ඒක පට්ට වැදගත් සමීකරණයක්. අපි ව්‍යුත්පන්න කරා. E සමානුපාතිකයි d5 යට dt E සමානුපාතිකයි ඍණ d5 යට dt. එම නිසා E සමානයි ඍණ n d5 යට dt කියලා සමීකරණයක් ව්‍යුත්පන්න කරා. මුලින් ඉඳලා පාඩම් වල සහභාගී දරුවන්ට මතක ඇති. දැන් එතකොට මෙතනදී සිදුවන්නේ කුමක්ද?
චුම්බක ශ්‍රේෂ්ඨය මිසනයි. කවුද චලිත කරන්නේ? සන්නායකය. මේ සන්නායක දගරය මගින් මේ චුම්බක බල රේඛා කැපීමකට චුම්බක බල රේඛා කැපීමකට භාජනය වෙනවා. මේ චුම්බක බල රේඛා කැපීම හේතුවෙන් මේ සන්නායක දගරයේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලයක්. විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වීමේ ඵලය අනිවාර්යෙන් ධාරාවක්. ප්‍රේරිත ධාරාවක්. ඒ ප්‍රේරිත ධාරාව මේ සන්නායක දගරය හරහා එනකම් මේ සන්නායක දණ්ඩ හරහා ගමන් කරලා මේ ස්විච් එක ඔන් කරාම වෝල්ට් මීටර පාඨාංකය මොනවා කරනවද? විචලනය කරනවා. වෝල්ට් මීටර විද්‍යුත්ගාම බලයක් පෙන්වනවා. එහෙමනම් මෙයාගේ අරමුණ අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? ධාරාවක් ගලා යන බව. මේක තමයි ජනක යන්ත්‍රයේ බේසික්ම concept එක. ජනක යන්ත්‍රයේ බේසික් concept එක. පැහැදිලිද? ඔන්න චුම්බක ශේෂ්ත්‍රය නිසා තමයි සන්නායක දගරය චලිත කිරීම. සන්නායක දගරයක් හරි සන්නායක කැබැල්ලක් හරි. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට කරන්න පුළුවන්. මේක දිල චුම්බක ශේෂ්ත්‍රය කරණය කරන්නත් පුළුවන්. නමුත් ලේසි මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රය නිසා තමයි සන්නායක දගරය චලිත කිරීම. right ලියන්න ඈ. ඊළඟ තරුව අලුතෙන් කියපු පේලිය මතක නැහැ. රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලලා ආපහු නැවත තවත් නෝට් එක හදා ගන්න පුළුවන්. ලියන්න. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුකූලව. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුකූලව විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම වලට අනුකූලව නිසල චුම්බක ශේෂ්ත්‍රයක් හරහා නිසල චුම්බක ශේෂ්ත්‍රයක් හරහා සන්නායකය චලිත වීම සිදු වේ. සන්නායකය චලිත වීම සිදු වේ. සන්නායකය චලිත වීම සිදු වේ. මෙනිසා එම සන්නායක දඟරෙහි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක්. මොකක්ද සර්? එම සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ජනනය විය යුතුය. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ජනනය විය යුතුය. එය නිරීක්ෂණය කිරීමට ලෝහ කම්බි දෙක හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කර ඇති අයුරු ඉහත රූප සටහනේ දැක්වේ. බෝඩ් එක පැත්ත හොඳ සිහියෙන් අධ්‍යයනය කරන්න. අපි කලින් ඉගෙනගත්ත සමීකරණ කිහිපයක් තියෙනවා. ඒ සමීකරණ කිහිපෙහි චුම්බක ශ්‍රාව ඝනත්වය සමානයි චුම්බක ශ්‍රාවය බෙදීම ඒ චුම්බක ශ්‍රාවය ගමන් කරන හරස්කඩ වර්ගඵලය කියලා සමීකරණයක් තියෙනවා. හරිනේ? චුම්බක ශ්‍රාවය බෙදීම ඒ චුම්බක ශ්‍රාවය ගමන් කරන හරස්කඩ වර්ගඵලය බෙදුවාම ඒකීය වර්ගඵලයක් කරහා ගමන් කරන චුම්බක ශ්‍රාව ප්‍රමාණය තමයි කැපිටල් B කියලා කියන්නේ. මේ කැපිටල් B තමයි මේ චුම්බක ශ්‍රාව ඝනත්වය. හරිනේ? මෙයාගේ වර්ගඵලය වෙනවා මෙන්න මේ දිග L. මේ දිග ප්‍රමාණය කොච්චරද? L. මේ දිග ප්‍රමාණය කොච්චරද? D. එතන මේ සන්නායක කම්බියට දැනෙන චුම්බක ශ්‍රාව වර්ගඵලය මේ සන්නායක කම්බිය කපන චුම්බක ශ්‍රාව වර්ගඵලය කොච්චරද? LD. ඒ නිසා මට දාන්න පුළුවන් B කියන ස්ථානයට phi බෙදීම LD. එම නිසා phi සමාන වෙනවා BLD ට. phi සමාන වෙනවා කාටද? BLD ට.
5 සමානයි BLD. අපි ළඟ තියෙන ඊළඟ සමීකරණය ප්‍රධාන සමීකරණය E සමානයි ඍණ m d5 යට dt. අපි ප්‍රධාන සමීකරණ දෙකක් මේ සඳහා ගන්නවා. මේ සමීකරණ කලින් ව්‍යුත්පන්න කරන ලද සමීකරණ E සමානයි ඍණ m d5 යට dt. මෙයාගේ n කියන්නේ මොකක්ද? කොට ගණන. මෙයාගේ n කියන්නේ මොකද්ද පුතේ? කොට ගණන. d5 යට dt කියලා කියනවා චුම්බක ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. චුම්බක ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය මේක ඉක්මනින් කරන ක්‍රියාකාරීත්වයක්. ඒ නිසා මෙන්න මෙතන ආවේ කොහොමද කියලා ගොඩාක් හිතන්න යන්න එපා. ඒ නිසා මම මේ සමීකරණය මේ ආකාරයට හදනවා E සමානයි ඍණ ලකුණ ඔහොම තියා ගන්නවා. n කොට ගණන එකයි චුම්බක ශ්‍රාව වෙනස අවසන් එක බිඳුවයි මේකෙන් මුල් එක මුල් චුම්බක ශ්‍රාවය BLD ඒ සඳහා ගත වන කාලය simple t. චුම්බක ශ්‍රාවය වෙනස අවසන් එක බිඳුවයි මුල් එක BLD d5 නේ 5 වෙනස බිඳුවෙන් මේක අඩු කරාම බිඳුවයි. එතකොට මේ ඍණ ලකුණ ධන වීම සිදු වෙනවා. හරි ධන වීම සිදු වෙනවා. අවසන් එකෙන් මුල් එක අඩු කරනවා. මෙතනින් එහාට එළියට ගියාම බිඳුවයි පටන් ගන්න අවස්ථාවේ BLD. එතකොට ඍණ සුළු වෙලා BLD වෙනවා. මෙන්න මෙතන දුර බෙදීම කාලය කියන්නේ මොකද්ද? ප්‍රවේගය. දුර බෙදීම කාලය කියන්නේ මොකද්ද? ප්‍රවේගය. එම නිසා මෙහි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සඳහා සමීකරණයක් එනවා E සමානයි මොකක් කියලාද? BLV. මෙයාගේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය E සමානයි BLV කියලා. ඔන්න ප්‍රධාන සමීකරණයක් ජනක යන්ත්‍රයේ ක්‍රියාව නිදර්ශනය කිරීම. ඔබට මම නැවත වතාවක් කිය පැහැදිලි කරනවා. අපි ළඟ ප්‍රධාන සමීකරණයක් තියෙනවා B සමානයි 5 බෙදීම A චුම්බක ශ්‍රාව ඝනත්වය සමානයි චුම්බක ශ්‍රාවය බෙදීම වර්ගඵලය චුම්බක ශ්‍රාවයේ වර්ගඵලය මේ සන්නායක කැපෙන වර්ගඵලය මෙතනට simple D මෙයාගේ දිග L LD ශ්‍රේෂ්ඨ වර්ගඵලයක් කැපෙනවා LD 5 යුක්ත කරගත්තාම BLD වෙනවා 5 සමානයි BLD වෙනවා E සමානයි ඍණ m d5 යට dt මුල් චුම්බක ශේෂ්ත්‍රය BLD අවසානක බිඳුවයි. බිඳුවෙන් මේක අඩු කරාම මේ උත්තරේම තමයි යන්නේ ඍණ උත්තරේ ඍණත් එක්ක ගුණ වෙලා ධන වෙනවා. කාල වෙනස කොච්චරද? simple t. මේක BLD යන simple t d බෙදීම t දුර බෙදීම කාලය සමානයි මොකද්ද? ප්‍රවේගය. මෙවැනි අවස්ථාවක නිපදවන විද්‍යුත් ගාමක බලය සඳහා සමීකරණය ගන්න පුළුවන් BLV. B කියන්නේ මේ හරහා වැටී තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය, V කියනවා සන්නායක දණ්ඩ චලනය කරන ප්‍රවේගය, L කියනවා මොකක් කරනවද? සන්නායක දණ්ඩේ දිග. ලස්සන ලියා ගන්න. B චුම්බක ශ්‍රාව ඝනත්වය වර්ග මීටරයට වේබර් හෙවත් ටෙස්ලා වලින් මයින්නවා L සන්නායකයේ දිග මීටර වලින් මයින්නවා V චලිත ප්‍රවේගය තප්පරයට මීටර වලින් මයින්නවා. මට කවුරු කෙනෙක් කියන්න පුතේ E සමානයි BLV සමීකරණේ අපිට සමීකරණ නම්බර 1 කීයද වෙන්නේ කියලා? මේක අපි කරපු සමීකරණ යාගේ නම්බර 1. නම්බර 1 සමීකරණ අංකය 102 සර්. කීයද? 102 වන සමීකරණය. සමීකරණ 102ක් මේ වෙනකොට මූලික විදුලි තාක්ෂණ වේදයේ විදුලි බල යන්ත්‍ර පද්ධතිය යටතේ අපි ඔබට ලබා දීලා තියෙනවා.
සර් ඔය සමීකරණ මතක තියාගන්න ඕනේ නැතු. සමීකරණ අනිවාර්යයෙන් මතක තබා ගැනීම අනිවාර්යයි. E සමානයි BLB. E සමානයි BLB. සමීකරණ ඔක්කොම තියෙනවා අපි තාම හදාගෙන යනවා. සමීකරණ 200කට ආසන්න වශයෙන් තියෙයි කියලා විශ්වාස කරනවා. බලමු. මූලික විදුලි තාක්ෂණ වේදය සහ විදුලි බල යන්ත්‍ර පද්ධතිය යටතේ. ඔව්, ඉතා පැහැදිලිව කලින් ආපු නැති අයට මේ පාඩම් නැවත වතාවක් මුල ඉඳලා දෙනවා. ඒක අපි ඔබගේ plan එක බලන්න. group වල plan එකේ දාලා තියෙනවා. අඟහරුවද ඉඳන් මේ පන්තිය පටන් ගන්නවා. ඒ පන්ති වල payment කරලා තමයි ඒකට වෙන්නේ. මොකද මම free class දිව්වා. free class එක හරහා ඔව් ඊළඟ මාසෙ දා මේක අඟහරුවද ඉඳන් පටන් ගන්නවා. අඟහරුවද පටන් ගන්නවා. චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය d5 යට dt. චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අවසන් චුම්බක ශ්‍රාවයෙන් මුල් චුම්බක ශ්‍රාවය අඩු කරනවා. අවසන් චුම්බක ශ්‍රාවය මෙතනින් එහාට ගියාම බිඳුවයි. මේ අවස්ථාවේ පවතින චුම්බක ශ්‍රාවය BLD. BLD කින් බිඳ වෙනවා. ඍණ නැති උනේ බිඳුව ඍණ BLD. එතකොට ඍණ BLD. ඍණ BLD ඍණාත්මක ගුණ වුණාම එය මොනවා වෙනවද? ධන වෙනවා. අවසන් එකෙන් මුල් එක. අවසන් එක මෙතනින් එළියට පැනනට පස්සේ බිඳුවයි මෙයා හරහා චුම්බක ශ්‍රාවය BLD. BLD ඍණ බිඳුව කියලා කියන්නේ ඍණ BLD. ඒ ඍණ BLD මේ ඍණත් එක්ක ගුණ වුණාම ධන BLD වෙනවා. ඒ සඳහා ගත යුතු කාල වෙනස simple t. YouTube දෙන්නේ කවදද කියලා අහනවා. YouTube දෙන එක හෙට වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් දෙන්න. හෙට වෙන්නත් පුළුවන්. අඟහරුවද වෙන්නත් පුළුවන්. දැනට Zoom recording එක දෙනවා. Zoom recording එක පැය 24ක් play වෙනවා. ඒ හරහා බලලා නැවත තාවක් ඒවා අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න දරුවෝ. පැහැදිලිද? right. 20යි 22ට ක්ලාස් පටන් ගත්තා. මේ 20යි 22ටත් එක තමයි මේ තියරි උගන්වන්නේ. 20යි 21 22 කියලා තියරි වෙනසක් නැහැ. ඒ නිසා 20යි 22 අය අලුතෙන් ආපු අය මුල් පාඩම් වලට සම්බන්ධ වෙන මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය, මූලික තාක්ෂණ හැඳින්වීම, මූලික විදුලි තාක්ෂණ වේදය. හරි? ඊළඟට ඔටෝමොබයිල් මේ සෙට් එකම උගන්වනවා පිළිවෙලට උගන්වනවා. 102 වන සමීකරණ. හරි. උදාහරණ 1. උදාහරණ 1. උදාහරණ 1. සර් YouTube දැම්මොත් අමතර වාසියක් yes YouTube දානවා. මේ YouTube දාන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා නෙවෙයි. ඔබට බලා ගැනීම සඳහා පමණයි. මම දන්නවා YouTube දැම්මොත් ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා. ඒක අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. නේ? ඉන්න අයට ගන්නුවාම ප්‍රමාණවත් YouTube දාන්න මගේ කැමැත්තක් නැත. මගේ වීඩියෝස් YouTube දාන්න කිසිදු කැමැත්තක් නැත. උදාහරණ 1. පැයට කිලෝමීටර 80ක වේගයකින් කිලෝමීටර 80ක වේගයකින් ගමන් ගන්න ඇක්සලයක දිග. පැයට කිලෝමීටර 80ක වේගයෙන් ගමන් ගන්න ඇක්සලයක දිග පැයට කිලෝමීටර 80ක වේගයකින් ගමන් ගන්න ඇක්සලයක දිග මීටර 2කි. පොළවේ චුම්බක ක්ෂේත්‍රයේ ස්‍රාව ඝනත්වය මයික්‍රෝ ටෙස්ලා 40ක් වෙනවා. එන ඇක්සලේ ඇතිවන විද්‍යුත් ගාමක බලය. එන ඇක්සලේ ඇතිවන විද්‍යුත් ගාමක බලය ගණනය කරන්න.
ලයිට් බල්බ් දාලා තියෙනවා. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරන වාහනයක ඇක්සල් එක දිග මීටර 2ක් වේ. පොළවේ චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වය මයික්‍රෝටෙස්ලා 40ක් වේ නම් ඇක්සල් එකේ වන විද්‍යුත් ගාමක බලය ගණනය කරන්න. right දැන් බලන්න චුම්බක ශ්‍රාවයක් තියෙනවා පොළවේ. වාහන ඇක්සලයක් මෙහෙම යනවා. එතකොට චුම්බක ශ්‍රේෂ්ඨය ඉස්සලා තමයි වාහනේ දෙපැත්තේ මෙහෙම රෝද දෙක තියෙනවා. ඇක්සලේ අර චුම්බක ශ්‍රේෂ්ඨය කැපෙනවා. ලස්සන ගන්න. ඒ කැපෙනකොට අනිවාර්යෙන් චුම්බක ශ්‍රේෂ්ඨය ඉස්සලා තමයි සන්නායකයේ චලිත කිරීමෙන් ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සහ හොඳම නිදර්ශනය. ලස්සන නිදර්ශනය. මේ පොළවේ චුම්බක ශ්‍රේෂ්ඨය කපනවා. මේ විදිහටම කපනවා. ඒ සඳහා යොදා ගන්න සමීකරණ E සමානයි BLV. අපි බලමු මේ සුළු කිරීමේ හැකියාව. සුළු කරලා උත්තරයක් දාන්න තංගල ගෲප් එකට. යොදන සමීකරණ 102 වන සමීකරණය E සමානයි BLV කියන සමීකරණය. E සමානයි BLV. කවුරු එක්කෙනෙක් ඉස්සරහා මේ වන්න chat එක group එකට හදන්න නැහැ මොනවද? කවුද? මොනවද? ඈ? මොනවාගේ විද්‍යුත් ගාම බලයමයි ඉන්නේ? වෝල්ට් 6000 ගණක්. ඔව් වෝල්ට් 6000 ගණක් එනවා. ඔව් නේ අපරාධ මේ විදුලි බලාගාර තියෙන නේ වාහන ඇක්සල් වාහන දිගට පාර දිවුවාම මොනවා වෙනවද එච්චර ලොකු විද්‍යුත් ගාම බලයක් එනවා නේ වාහන ඇක්සල් යන්න බෑ මිනිස්සුන්ට අභ්‍යන්තරේ කරන්ට් එක වාහන නැගලා වාහන ස්ටාර්ට් කරනවා 6000 ගණක් කරන්ට් එක යොදන වෝල්ට් බලන්න හරියට වේගකත් එක්ක සුළු කරන් කුඩා ගානක් ගෲප් එකට දාන්න සර් YouTube දුන්නොත් සර් අම්බාන්ට වාසි මිලිවෝල්ට් 1.117 177 right සුළු කිරීමේ හැකියාවන් බලමු ඉස්සමනේ BLV B මයික්‍රෝ ටෙස්ලා 40යි මයික්‍රෝ ටෙස්ලා හෝ වර්ග මීටර වේබර් තියන්න බෑ ප්‍රධාන එක වලට පරිවර්තනය කරන්න නේ මොනවද චුම්බක ශ්‍රාව ඝනත්වය මයික්‍රෝ වෙනකොට මයික්‍රෝ ටෙස්ලා කරන්න 40 වැඩි කරනවා කියන 10 ඍණ 6 ඒකක පරිවර්තනය. මේ ඒකක පරිවර්තන බැරි අය අර පෙයි තියරි ක්ලාස් එකට නේ තියරි ක්ලාස් වලදී මම නැවතතාවක් මුල සිට මූලික ගණිතය පවා ඊටාම හිමින් උගන්වනවා. හිමින් උගන්වලා ඉලෙක්ට්‍රිකල් බැරි කෙනෙක් ඉන්නවා නම් මේ පෙයි ක්ලාස් එකට අඟහරු දෙනකොට සම්බන්ධ වෙන්න මේ මාසෙට ඊළඟ මාසෙ තමයි පේමන්ට් එක ගන්න මේ දවස් ටිකේ ෆ්‍රී දුවන්නේ. ඒ දුවලා නැවතතාවක් විදුලි තාක්ෂණ වේදේ නැවත මුල සිට අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න ටියුට් දෙන්නේ නැහැ. අතින් නෝට් කියා ගන්න. ටියුට් මට ගෙවල් ගානේ පෝස්ට් කර ඉන්න වෙලාවක් නැත. හරිනේ? අතින් නෝට් ලියා ගන්න. ඊ සමානයි BLE සාධාරණ ගාස්තුවක් ගන්නෙ රුපියල් 1800ක් පොඩි ගාණක් ඔක්කොටම පැකේජ් එක ෆුල් පැකේජ් එක. ඒ පැකේජ් එකේ පේපර් ක්ලාස්, පාස් පේපර් ක්ලාස්, මොඩල් පේපර්, ප්‍රැක්ටිකල් ක්ලාස්, තියරි ක්ලාස්, මේ ඇඩ්වාන්ස් පේපර් ක්ලාස් මේ සියලු පැකේජ් ඒ ගාස්තුවට අදාළයි. හරිනේ? දවස් 7ම ඉගැන්වීම සිදු කරා දවස් 7ේම ඊටි. දවස් 7ේම ඊටි මේ හුදකලා ප්‍රදේශයේ වාසය කරන්නේ ඔබ වෙනුවෙන් මාස 6 දුෂ්කර ක්‍රියාවේ යොදන්නේ ඔබ වෙනුවෙන් සිද්ධාන්ත ලබා දීම. හරි. එකෙන් ඔබට තමයි වාසියක් වෙන්නේ. හරි. 10 ඍණ 6 ගුණ කරා L මීටර 2යි මීටර 2 ගුණ කරනවා පැයට කිලෝමීටර 80යි. පැයට කිලෝමීටර 80යි. මේක දෙන්න ඕන මොකෙන්ද? තප්පරයට මීටර වලින්. එතකොට උඩ තියෙන්නේ කිලෝමීටර යට තියෙන්නේ පැය. උඩ කිලෝමීටර ගාන වැඩි කරනවා 1000. තප්පරයට මීටර කරන්න බෙදනවා 60 වැඩි කිරීම 60 කියන්නේ 3600යි. සුළු කිරීම බලමු. බිංදු 1යි 2යි 3යි 4යි 5යි. මෙතන ඉතුරු වෙනවා 10 ඍණ 1 සමානයි. 4 වරක් 2 8යි 8 වරක් 8 64යි 64යි ඍණ 1යි 6.4යි. බෙදීම 60 ගුණ කිරීම 60 බිංදුවයි බිංදුවයි 6 වරක් 6 36යි. මේක සුළු කරාම එනවා 6.4 බෙදීම 3600 සමාන වෙනවා 1.117 1.777 වැඩි කිරීම 10 ඍණ 6යි වෝල්ට්
10 ඍණ 3යි වෝල්ට් ඈ 10 ඍණ 3යි වෝල්ට් මේ ඍණ 3 වෝල්ට් ඍණ 3 වෝල්ට් මම ගන්නවා මේ 1777 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 10 ඍණ 3 වෝල්ට් මොකද මම මේ කරේ 1.777 බලාගන්න ලස්සන සුළු කිරීමක් 1000න් බෙදලා 1000න් වැඩි කරා 1000න් බෙදලා 1000න් වැඩි කරා මුකුත් වෙනසක් නැහැ එතකොට 1000න් වැඩි කරාම 1777 එනවා යට තියෙන 1000 උඩට ගියාම 10 ඍණ 3 එනවා එතකොට 10 ඍණ 3යි 10 ඍණ 3යි 1777 වැඩි කිරීම 10 ඍණ 6යි වෝල්ට් මේ කියන්නේ කොච්චරද ඒකක පරිවර්තනය මයික්‍රෝ වෝල්ට් 1777යි එතකොට ඔබ දෙස බැලුවාම මට ඔබ කැම්පස් යනවද නැද්ද කියලා කියන්න පුළුවන් දරුවෝ තරහ වෙන්න එපා අඳුන් බලන්න යන්න ඕනේ නැහැ දේවාල පස්සේ යන්න ඕනේ නැහැ මග ළඟට ඇවිල්ලා සතියක් විතර දුනා මා රිසල්ට් එකක් කියන්න ඒ නිසා අනාවැකියක් කියනවා මේ සුළු කිරීම කිසියම් කෙනෙකුට තේරුම් නැත්තම් සුළු කිරීම කිසියම් කෙනෙකුට තේරුම් නැත්තම් SFT එකත් රිස්කියේදී SFT සබ්ජෙක්ට් එකත් ඔබේ රිස්කි ඒ කියලා කියන්නේ බේසික් මැතමැටිකල් නොලෙජ් එක 0 නෑ නැති තරම් සමහරලාට ඒ අයගේ O level ප්‍රතිඵල ගණන් වලට S තියෙන්න පුළුවන් ගණන් වලට C තියෙන්න පුළුවන් ඒ නිසා O level mathematics අප්ඩේට් කරගන්න ඕනේ ඒකක පරිවර්තන 10 ඍණ බලත් එක්ක සුළු කරන එක මිලි මයික්‍රෝ වෝල්ට් වෝල්ට් බවට පත් කරන එක මෙගා වෝල්ට් නැවත වෝල්ට් බවට පත් කරන එක මේවා හිතාම නිවැරදිව තිබ්බොත් තමයි SFT ගණන් පවා නිවැරදිව සුළු කරගැනීම හැකියාව තියෙනවා එතකොට mathematics දුර්වල වුණා නම් රිසල්ට්ස් එක AB වලින් ටක් ගාලා ඩ්‍රොප් වෙලා CS වලට බහිනවා CS වලට බහිනවා අපි ඉස්කෝලේ යන කාලේ නම් අපිට මේවා මේ කාලේ එනකොට පර්ෆෙක්ට් පුළුවන් අය S2 පියන් තමයි සුළු කරන්නේ ඒ නිසා තමයි අපිට ඇඩ්වාන්ස් ලෙවල් හොඳට කරගැනීමේ හැකියාව සහ ඉන්ජිනියරින් කරගැනීමේ හැකියාව අපසතුව තිබ්බේ. ඒ නිසා ඒ අත්දැකීම් අපිට තියෙනවනේ. දැන් අපිත් ඔබ වගේ කාලයක් හිටියන්නේ. ඒ නිසා ඔබට ඔබ කරන්නේ මොකක්ද කියලා ඉතාලම ලස්සනට ඔබේ හැකියාව නොහැකියාව අපි ලස්සනට තේරෙනවා. උදින් කඩාපාත්තු නැහැ. ඒ නිසා මේවා තේරෙන්නේ නැති දරුවෝ අර නැවතතා තියරි පන්ති වලට ඇවිල්ලා ටික ටික හිමින් ඒ පන්ති දුවන්න හිමිහිට දුවන්න. මේ ෆ්‍රී පන්ති මොනවා වෙනවද? ෆ්‍රී පන්ති අපි ටිකක් ඇඩ්වාන්ස් දුවනවා. මොකද මේ ෆ්‍රී පන්ති දුවන ළමයි අතරේ ගොඩාක් ඉගෙන ගන්න කට්ටිය ඕනේ ඉන්නවා. එයාට ස්පීඩ් දුවන්න ඕනේ, ටක් ගාලා සිලබස් ඉවර කරගන්න ඕනේ. මා හිතන්නේ මේ ෆ්‍රී පන්ති මේ උදැසන ශ්‍රාවක දුවන කට්ටිය කලින් පහුගිය ළමයි, නිවැරදිව දිගින් ආපු ළමයි. නිතර දිගටම සම්බන්ධලා හිටපු දරුවෝ ගැන තමයි හිතන්නේ. එයාලා වෙනුවෙන් මම මේක ටික ටික ඇදගෙන යනවා. හරි? ඒ බැරි අය පස්සෙන් කෝච් එකක් එනවා. ඒ පස්සෙන් කෝච් එක නැගලා අපිත් එක්ක හිමියා. එතකොට බලන්න 1700යි මයික්‍රෝ වෝල්ට්. චූටි වෝල්ටේජ් එකක්. මයික්‍රෝ වෝල්ට්. ඔබට තියෙන අර බැටරිය තියෙනවනේ කොටු බැටරිය. මේ කොටු බැටරිය දිවට තිබ්බහම චිරිස් ගාලා දිව වදිනවා. ඒක වෝල්ට් 5ක් ඇති. එතකොට මේ වෝල්ට් 5ට දිව නලියනවා. ඒකත් එක්ක සංසන්දනය කරාම කුඩා වෝල්ටේජ් එකක්. ඒක තමයි කිව්වේ අර පුතා එක්කෙනෙක් උත්තර කරන 1700ට වෝල්ට් කියනවා. 1700ට වෝල්ට් ඔබේ ගමටම දෙන්න පුළුවන් විදුලි වල. එහෙනම් එක වාහනයක් ගමේ දිව්වොත් ඒ ගමෙන්ම දෙන්න පුළුවන් ගමට විදුලිය දෙන්න පුළුවන්. ඒ චූටි වෝල්ටේජ් එක. පැහැදිලිද? චූටි වෝල්ටේජ්. ඒ නිසා තමයි ලෝකේ ලංකාවේ විශාල ලොකු විදුලි බලාගාර දුවන්නේ. right. ඔන්න සාමාන්‍ය තියරිය. දැන් එතකොට මේ સિદ્ધාන්තය භාවිතා කරලා ජනක යන්ත්‍රයක් ක්‍රියා කරවා ගන්න නම් විදුලි බලාගාරවල මේ වගේ රේල් පීලි තියෙනවා. විදුලි බලාගාරවල මේ වගේ රේල් පීලි තියෙනවද? නැහැනේ. විදුලි බලාගාර වටේ ජල පහරෙන් රේල් පීලක් දිගේ මොකක් කරනවා සන්නායක දණ්ඩක් දුවනවා. එහෙම කිසිදු විදුලි බලාගාරයක් නැහැනේ. ඒ නිසා මේ concept එක අප්ඩේට් කරනවා. මිනිස්සු මේ concept එක අප්ඩේට් කරලා රේඛීය චලිතයක් වෙනුවට විදුලි බලාගාර ඇති කරන මොන චලිතයක්ද? වෘත්තාකාර චලිතයක්. එතකොට කුඩා ඉඩකඩක් ප්‍රමාණවත්. ඔබේ කාමරයේ වගේ ඉඩකඩ. දැන් ඔබේ ඉන්න කාමරයේ ඉන්නේ. ඔය කාමරයේ ඉඩකඩ වගේ තමයි ජනක යන්ත්‍රය තියෙන්නේ. දැන් අපි කලින් අවුරුදු වල කට්ටිය ඉහළ කොත්මලේට අරන් ගියා. ඉහළ කොත්මලේ අප කොත්මලේ අන්ඩර්ග්‍රවුන්ඩ් ජනක යන්ත්‍රය බලන්න අරන් ගියා. ඔබේ කාමරයේ විශාල ලොකු ප්‍රමාණයේ විශාල ටර්බයින් දෙකක් තියෙනවා. ජනක යන්ත්‍ර දෙකක් තියෙනවා. මේ ජනක යන්ත්‍රයෙන් තමයි මෙගාවොට් විශාල ප්‍රමාණයක් ජනනය කරන්නේ. අපිත් යම් කොයි දියුණුවොත් යන්න පුළුවන්. ඒක කියන්න බෑ. විශ්වාස කරන්න එපා. ඔබ ඕනනම් ගිහිලා පෞද්ගලිකව යන්න ගෙවල් ගිහිලා බලන්න. මේ පාඩම ඉවරනාට පස්සේ ලොකු දෙයක් ඔබට අධ්‍යයනය කරගන්න හැකියාව ලැබේ. සම්පූර්ණ විදුලි බලාගාරයේ ක්‍රියාකාරීත්වය ඔබේ නිවසට කොහොමද විදුලිය ලැබෙන්නේ? ජනක යන්ත්‍රයෙන් කොහොමද වෝල්ටේජ් එක අප් ඇන්ඩ් ඩවුන් කරන්නේ? මේ සියල්ලම බේසිකලි ෆිසිකලි concept එක උගන්වනවා. බොහොම සිහියෙන් කරුණාවෙන් අසාගෙන සිටින්න මේ දැනුම ගන්න දැනුම තියන ඔළුවේ තියාගන්න. ඔළුවේ තියාගෙන ලස්සනට විවරණය කරමින් පේපර්ස් වලට ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්සාහ කරන්න. හරිනේ? ඊළඟට ආයෙත් මම මේ concept එක කියනවා. මෙහෙම රේඛීය චලිතයක් ඇති කරන්න අපිට ඉඩකඩ සීමා සහිතයි.
ඒක හරි කරදරයි. ඒ නිසා මිනිස්සු කල්පනා කරලා මොනවා කරනවද මේක වෘත්තාකාර චලිතයක් බවට පරිවර්තනය කරනවා. ඒතර වෘත්තාකාර චලිතයක් බවට පරිවර්තනය කරනකොට ස්මෝල් ස්පේස් එක කුඩා ස්පේස් එක මේ සන්නායක දගරේ භ්‍රමණය කරනවා. භ්‍රමණය කරනකොට මේ concept එකම තමයි දුවන්නේ. එයාගේ ප්‍රේරිත විද්‍යුත් ගාම බලය දෙනවා. ඒකෙන් wire එළියට අරගෙන අපිට මේ ඉවසර ලැබෙන විදුලිය ලබා දීම සිදු කරනවා. පැහැදිලිද? ඔන්න ඔක ඔළුවේ තියාගන්න මම එක නෝට් එකකට දෙන්නේ නැහැ. මේ වගේ කුඩා මා කියන වචන ඔළුවේ ටික ටික තියාගත්තොත් තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි ජනක යන්ත්‍රයේ ප්‍රධාන concept එක. මොකද්ද concept එක? රේඛීය චලිතයක් ඇති කරනවා. මොකක් සඳහාද? චුම්බක ශ්‍රාවය කපනවා. චුම්බක ශ්‍රාවය කපන්නේ මොකද්ද? මෙයාගේ සන්නායකය. ඒ සන්නායකයෙන් කපනකොට ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාම බලය E සමානයි BLV. E සමානයි PLV ඇති උනේ ප්‍රධාන සමීකරණ අපි ළඟ තියෙන E සමානයි ඍණ n d5 යට dt කියන බේසික්ම මේන්ම සමීකරණය. ලෙන්ස් නියමය සහ ෆැරඩේ නියමය භාවිතා කරමින්. පැහැදිලිද? ඒකෙන් හදාගත්ත අණු සමීකරණයක් විදිහට තමයි මේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න ඕකෙන් අපි ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගත්තා. හරි. ඊළඟට ඔබට තවත් මතක තියාගන්න කාරණාවක් තියෙනවා. ඔබේ අත් දෙක තියෙනවා. අත් දෙක. අත් දෙකේ මාපට ඇඟිල්ල මේ ඇඟිලි මතකද? මාපට ඇඟිල්ල, දබර ගිල්ල, මැද ගිල්ල, මුද්ද දාන ගිල්ල සහ සුල ගිල්ල. මාපට ඇඟිල්ල, දබර ගිල්ල, මැද ගිල්ල, මුද්ද දාන මුදු ගිල්ල, සුල ගිල්ල. මේ මුදු ගිල්ලට තාත් මොකක් කරේ නමක් කියනවා. මොකද්ද? මේකට වෙද ගිල්ල මුදු ගිල්ල කියලාත් කියනවා. මාපට ඇඟිල්ල, දබර ගිල්ල, මැද ගිල්ල. මාපට ඇඟිල්ල, දබර ගිල්ල සහ මැද ගිල්ල එකිනෙකට අංශ 90 කෝණ වලින් හදාගන්න මේ තියෙන්නේ. මෙන්න අත කරකැවීමේ හැකියාව තියෙනවා. නේ ඩාන්සින් කර ගෑල්ලමට හොඳට කරකවන්න පුළුවන් ඇති නේ මේ කරකැවීමේ හැකියාව තියෙනවා. මේ මැණික් කටුව හරහා හොඳට කරකවන්න පුළුවන්. කරකවලා චුම්බක ශේෂ්ත්‍රයේ ධාරා දිශා හොයාගැනීම හැකියාව. ඒ වගේ left and right. right එකෙත් මේ මාපට ඇඟිල්ල, මැද ගිල්ල සහ දබර ගිල්ල එකිනෙකට අංශ 90ක තලවල තියාගන්න. අංශ 90ක තලෙ මේ හරිය වීමේ හැම හැකියාව තියෙනවා. පැහැදිලිද? මේ තියෙන. මේක වම දකුණ. ෂෝට් තියරියක් කියනවා. අතමුකක්. සේකට අතමුක් හැදුවා. හරි. මේ වම දකුණ. හරි. දකුජා වමමු. මොකද්ද concept එක? දකුජා වමමු. ඔබට මතක ඇති ඕලෙල් විද්‍යාව හොඳට AB සාමාර්ථ තියෙන කට්ටියට මතක ඇති. CS තියෙන කට්ටියට නම් මතක නැතුව ඇති. හරි. මතක නැතුණත් කරන්න දෙයක් නැහැ. මතක නැති අයට තියෙනවා බාස් කෝසස් නේ. පේන්ට් කෝස්, ඊළඟට AC machine කෝස්, හයිඩ්‍රොලික් කෝස්, බාස් කෝස් තියෙනවා. බාස් කෝස් වල ඉන්ජිනියරින් කෝස් වල යන කට්ටියට AB දාගෙන යන්න. දකුජා වමමු. දකුජා වමමු. තව පාරක් දකුජා වමමු. මේ concept එක ඉස්සරහටම දිනනවා. මෝටර් සහ ජෙනරේටර්ස්. ඒතර මේ පාඩම ඉදිරියට යනකොට සම්පූර්ණ මෝටරේ සහ ජනකයේ ක්‍රියාකාරීත්වය ඔබට තේරුම් ගන්න පුළුවන්. දකුජා ෆ්ලෙමින්ගේ දකුණත් නියමය ජනක යන්ත්‍රය සඳහා. දකුජා ෆ්ලෙමින්ගේ වමත් නියමය මෝටරය සඳහා. මතකයි නැත්තම් මේ දෙක පැටලෙනවා. දකුජා වමමු. දකුජා වමමු. ෆ්ලෙමින්ගේ දකුණත් නියමය ජනක යන්ත්‍රය සඳහා. ෆ්ලෙමින්ගේ වමත් නියමය මෝටරය සඳහා. චච්චුදා 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 චච්චුදා. මේ දෙකෙන් කියන්නේ මොකද්ද? චච්චුදා මෙතනින් චච්චුදා. හරි. චලනයේ චුම්බක ශේෂ්ත්‍රයේ ධාරාව. චලනයේ චුම්බක ශේෂ්ත්‍රයේ ධාරාව. චච්චුදා 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 චච්චුදා. හරි. මේ අතරේ ලස්සන සිද්ධියක් මේ කියනකොට මම හැම පන්තියකම මතක් වෙනවා. FBI කියන්නත් පුළුවන්, චච්චුදා කියන්නත් පුළුවන්. 2016 අනුරාධපුරේ හිටියා දිස්ත්‍රික් එක දාපු ගෑනු ළමයා. එයාගේ නම චලනී. හරිනේ? චලනී පන්තිය කෑ ගහනවා ඉස්සරහා පෙළිදලා. මම පන්තිය කරන හරිම අමාරුයි. මට ඉන්නම බෑ. රස්නී කෑ ගහන්න කිව්වට නවත්තන්නෙත් නෑ. අන්තිමට චච්චුදා චලනී චුදාලා කියලා කිව්වා. චච්චුදා චලනී නම චලනී චු දැම්මා කියලා කිව්වා. එච්චරයි කිව්වේ. පන්තියෙන් නැගිටලා අනාගෙන පන්තියෙන් එළියට ගියා. නමුත් දිස්ත්‍රික්කයේ ප්‍රතිමෝන අයිත් ඇවිල්ලා පන්තිය වාඩුණා. පන්තිය කොල්ලෝ ටික ඔක්කොම හූ කිව්වා. මට කරන්න දෙයක් නැහැ. මට එහෙම කියුණා. නමුත් ඒ අවුරුද්දේම විභාගෙටත් ෆ්ලෙමින්ගේ දකුණත් නියමය වමත් නියමයවා මට කිව්වා සර් මේක ලියනකොට සර් මට hina ගියා. චච්චුදා චච්චුදා. හරිනේ? චච්චුදා මතක තියාගන්න. චලනයේ චුම්බක ශේෂ්ත්‍රය ධාරාව. දැන් මෙතනදී මේ ෆ්ලෙමින්ගේ දකුණත් නියමය සහ ෆ්ලෙමින්ගේ වමත් නියමය අපි භාවිතයට ගන්නවා මෙයාගේ කිසියම් කොටසක් හොයාගන්න. දැන් ඔබට ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා දකුජා ෆ්ලෙමින්ගේ මොන නියමයේද? දකුණත් නියමය. මෝටරය ඊළඟට පැහැදිලි කරනකොට මෝටරය සඳහා ෆ්ලෙමින්ගේ මොන නියමයේද? වමත් නියමය.
අපි ෆ්ලෙමින්ගේ වමත් නියමයේ පැත්තකට තවමු. දැන් අපි ජනක යන්ත්‍රයේ සිටින්නේ ෆ්ලෙමින්ගේ දකුණත් නියමයේ ප්‍රයෝජනට ගමු. මේ ප්‍රයෝජනට අරගෙන මේ ෆ්ලෙමින්ගේ දකුණත් නියමයෙන් අපිට හොයන්න තියෙන්නේ ප්‍රේරිත ධාරාවේ දිශාව. දැන් ඔබට මේකේ පේනවනේ වෝල්ට් මීටරේ චලනයක්. ତර වෝල්ට් මීටරේ චලනයක් පේනකොට මේ ප්‍රේරිත ධාරාව එක්ක මේ පැත්තට යන්න පුළුවන් මේ දිශාවට. ওই දිශාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ධාරාව යන්න පුළුවන් කොයි පැත්තටද? අනිත් පැත්තට ගමන් කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ ප්‍රේරිත ධාරාව ගමන් කරන්නේ කොයි දිශාවටද කියලා. ඒ නිසා ෆ්ලෙමින්ගේ දකුණත් නියමය භාවිතා කරනවා මේ වගේ ජනක යන්ත්‍රවල ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගැනීම සඳහා. කවුරු සඳහාද? ෆ්ලෙමින්ගේ දකුණත් නියමය භාවිතා කරන ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගැනීම සඳහා. අනුමාත්‍රිකාව ලියා ගන්න. ෆ්ලෙමින්ගේ දකුණත් නියමය ජනක යන්ත්‍රවලට අදාළයි. දකුණත් නියමය ෆ්ලෙමින්ගේ දකුණත් නියමය. Fleming's ඉංග්‍රීසි වල කමා දාලා Fleming's කියන අදහස Fleming's right hand rule. Fleming right hand rule ඉංග්‍රීසි වචන ඉතා වැදගත්. ඔබට විශ්වවිද්‍යාලයේ ගියාම Fleming කියන මිනිස්සෙක් නැහැ. එයා ඔක්කොම ඉංග්‍රීසි වල යන්නේ දකුණ කියන එක right hand කියන එක අත rule කියන්නේ නියමය. ඉංග්‍රීසි වචන පුරුදු වෙන Fleming ගේ right hand rule. දකුණට කනගන්න මේ අතවගේ පේනවනේ. දකුණු අතක් පේනවනේ. නැත්තම් දකුණු අත කියලා යටින් ලියන්න. හස්ත රේඛා මේ පේන්නේ නියපොතු. එදගන්න මේක මේ රූප සතහන මේ අනික තියලා ඉතින් පහලේ ලියා ගන්න පොඩ්ඩයි ඉඳ කියලා. වෙන පාඩ පෑන කියලා ගන්න Fleming right hand rule. මේ විභාගයට අහලා තිනවා Flemingගේ දකුණත් නියමය ඉදිරිපත් කරන්න කියලා. හරි. යන සුරතේ පළමු ඇඟිලි තුන. සුරතේ පළමු ඇඟිලි තුන මේ විදිහටම කටපාඩම් කරගන්න මේ විදිහටම සුරතේ පළමු ඇඟිලි තුන එකිනෙකට අංශක 90 බැගින් පිහිටි තල තුනක එකිනෙකට අංශක 90 බැගින් වූ තල තුනක පිහිට වූ විටදී එකිනෙක අංශක 90ක 90 බැගින් වූ තල තුනක පිහිට වූ විට එකිනෙක අංශක 90 බැගින් වූ තල තුනක පිහිට වූ විට මාපට ඇඟිල්ලෙන් චලිත දිශාවද දබරකිල්ලෙන් සන්නායකය මගින් කැපෙන
චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවද දැක්වූ විටදී චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවද දැක්වූ විටදී මැදගිල්ලෙන් සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව. මැදගිල්ලෙන් සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව. සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව ලැබෙනු ඇත. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව ලැබෙනු ඇත. අයත් බලා ගන්න. පොතේ තියෙන විදිහටම දෙනවා නෝට් එක පාඩම් කරගන්න. සුරතෙහි පළමු ඇඟිලි තුන එකිනෙකට අංශක 90ක බැගින් තල තුනක පිහිටු විට මාපට ඇඟිල්ලෙන් සන්නායකයේ චලිතන දිශාවද දබර ඇඟිල්ලෙන් එම සන්නායකයේ මගින් කැපෙන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවද මැද ඇඟිල්ලෙන් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාවද ලැබෙන්නේ. එකිනෙකට අංශක 90ක බැගින් තල තුනක පිහිට වූ විට මාපට ඇඟිල්ලෙන් චලිත දිශාවද දබර ඇඟිල්ලෙන් එය කැපෙන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවද මැද ඇඟිල්ලෙන් ප්‍රේරිත ධාරාවේ දිශාවද ලැබෙනු ඇත. එතකොට ඔබ කියන්න පුළුවන් සර්ට කොහොමද මේවා පාඩම් වෙන්නේ? අපිට මේව කොච්චර කරත් පාඩම් වෙන්නේ නැහැ නේ සර් කියවනවනේ කට පාඩමෙන් සර් ගිරවන. ඒක කියවන්න පුළුවන් ඔළුවේ තිබ්බහම. දැන් මට ඕක මුකුත් මතක නැහැ. නිකන් ඉන්න වෙලාවට සින්දුවක් කීකේ කැරක් කැරක් තමයි ඉන්නේ පිස්සු කියලා ඉන්නේ. ඔබ වගේ තමයි මම. නමුත් පටන් ගත්තාම ටට් ගාලා මෙමරියට ටට් ගාලා ලෝඩ් වෙනවා. ඊළඟට කියන්නේ මොනවද? ඊට පස්සේ කියන්නේ මොකද්ද කියලා මතක් කරන්නේ නැහැ. ලෝඩ් එක එනවා මෙමරිය ලෝඩ් එක එනවා. නමුත් මගේ මේ මෙමරිය ලෝඩ් එක එක විටක අමතක කරොත් මාස දෙකක් තුනක් සම්පූර්ණයෙන්ම ටියුෂන් නැහැ. දැන් මම නිදහස් කුරුල්ලෙක් කියලා අමතක කරොත් මෙමරි එන්නේ නැහැ. මෙමරි එන්නේ නැහැ. දැන් මට එක වතාවක් වුණා මං ගිය අවුරුද්දේ ඩුබායි ගියානේ. ඩුබායි ගිහලා ටියුෂන් කරන්නේ නැහැ කියලා රට ගිහිල්ලා ඇවිල්ලා මං ස්ටේජ් එකට නගිනවා. ස්ටේජ් නගිනවා මට වචන එන්නේ නැහැ දරු. මට කතා කරන්න බෑ මං ස්ටේජ් එකෙන් බැස්සා. මේ ස්ටේජ් එකෙන් බැස්සා. ස්ටේජ් එකෙන් බැහැලා ගිහිල්ලා මං ඔළුව අත්තියන් හිටියා මොකද වෙන්නේ කියලා. එන්නේ නැහැ කතා කරන්න බෑ කතා කරන වචන එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? භාවිතා බහුලී කතා. කියනනේ භාවිතා බහුලී කතා. නිරන්තරයෙන් භාවිතා කරනවා. ආය ආය බලන්න. දැන් ඔබ එන්න කලින් ඔබට පන්තිය කරන්න කලින් මම මොකද කරන්නේ? ටක් ගාලා පිටුව පෙරල බලන්න. පෙරල බලලා මෙමරියට ලෝඩ් කරගන්න. එතකොට ඔබ ගැන කවර කතාවද? ඔබ ගැන කවර කතාවද? ආයෙ බලන්නේ නැහැ නේ. දැන් කිව්වට පස්සේ ආයෙ බලන්නේ විභාගෙ හෙට කියලා. එතකොට කොහොමවත් හිටින්නේ නැහැ මතක. අද එනවා පන්තිට ඊළඟ දවසේ එනවා ඊළඟ දවසේ කෙල්ලත් එක්ක රවුමක් ගහනවා නේ. ආයෙ කොහේ හරි යනවා නේ. කොල්ලොත් එක්ක ෆන් ගන්නවා නේ. එහෙම වුණාම නම් මේක කරන්න බෑ කරලා තැරලා දාගන්න. අත්තඩට යන්න ගෙවල් ළඟ බාසුන්නයන්ත් එක්ක ජොබ් එක ෂුවර් ඈ. පර්ෆෙක්ට් ජොබ් එක MBBS මේසන් බාස්ටර් බදාම් සප්ලයි 1500ක් හම් වෙනවා කෑම වතුර බුලත් පිට සිගරට්ස් ඔක්කොම දෙනවා හොඳට දෙනවා කෑම නේ 1500 ඉතුරුයි දරුවෝ තුන් දෙනෙක් විතර හදාගෙන දරුවෝ පවුලක් රැක් ගන්න ඇති ගා නැති හාල් කිලෝ එක පොල් ගෙඩිය අරගෙන හැමදාම හැන්දෑවට විතර සැපේ ඉන්න පුළුවන් නේ පැලක් කටවගෙන දගල මොකටද රැහැට ගා එළියට ගම් පාඩම් කරන්නේ මොන මගුලද නේ රයිට් යන්න පුළුවන් මේකේ සටහන් කරගන්න චලිත දිශාව චලිත දිශාව මේ පැත්ත දාගන්න චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව චක්චුද්දා මේ පැත්තට එනවා ප්‍රේරිත ධාරාවේ දිශාව චක්චුද්දා මේ වචන අකුරු තුන තමයි චක්චුද්දා කියලා කියන්නේ ඒ කනට හුරු කරගන්න චක්චුද්දා ඊට නැවත තාවක් ගන්න ෆ්ලෙමින්ගේ රයිට් රූල් එක කොහොමද ජනකයක් තුල සන්නායකේ චලිත කරන දිශාවට මාපට ඇඟිල්ලද චුම්බක ශේෂ්ත්‍රය කැපෙන දිශාවට දබර ගිල්ලද යොමු කළ විට ප්‍රේරිත ධාරාව මාපට ඇඟිල්ලෙන් පෙන්නුම් කරයි. දැන් ඕක කොහොම පාඩම් වුණාට මේ කොටසට ප්‍රායෝගිකව චාචූදා දාන්නේ කොහොමද? දැන් මේ ත්‍රිමාන රූපයක් දිමානයේ 3D පින්තූරයක් තියෙන මේ 3D පින්තූරෙට මේ අත දකුණු අතෙහි ප්‍රධාන ඇඟිලි තුන එකිනෙකට දිශාවන්ට හැරවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි පටන් ගන්නකොට කියන්නේ මෙහෙම මැණික් කටුවරා නැවීමේ හැකියාව තියෙන්න ඕන කියලා. මැණික් කටුවරා මෙන්න මෙහෙම නවල. මෙහෙම නවලා මෙයාගේ තියෙන සංරචක තුන හඳුනා ගන්න ඕනේ. ඕන ප්‍රධාන සංරචකය මට පේනවා චලිත දිශාව. විභාගයේදී මේ තුනෙන් දෙකක් දීලා අනිත් එකේ දිශාව අහනවා. දැන් අපේ නියමය කියන්නේ
මේ දෙක දුන්නාම මේක ලබා ගන්න හැටි නියමයෙන් කියන්නේ. චලිත දිශාව දෙක චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දුන්නාම ප්‍රේත දිශාව හොයන්න. නමුත් ගණන් එහාට මෙහාට පටලනවා. ඒ නියමයෙන් එහාට ගිහිල්ලා මේ දෙක දීලා මේක කොහෙද කියලා. එහෙම නැත්නම් මේ දෙක දීලා මේක කොහෙද කියලා. එහෙම නැත්නම් මේ දෙක දීලා මේක කොහෙද කියලා. දැන් අපිට මේකෙන් හොයන්න තියෙන්නේ මොකද්ද? ප්‍රේත ධාරාවේ දිශාව අපි දන්නේ නැහැ. ධාරාවේ දිශාව හොයන්න තියෙන්නේ. එක්ක මේ පැත්තෙන් මෙහාට ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් මෙහාට යන්න පුළුවන්. දක්ෂිනාවර්ත හොවා. දැන් අපි ෆ්ලෙමින්ගේ රයිට් හෑන්ඩ් රූල් එක දාලා බලමු. ධාරාවේ ඩිරෙක්ෂන් එක කොයි පැත්තද තියෙන්නේ කියලා. පැහැදිලිද? ච. මෙන්න ත්‍රිමාණුව මගේ මාපට කියලා දෙස බලන්න. රතු පාට සන්නායක කැබැල්ල මගේ බෝඩ් එකේ වම් අත පැත්තේ සිට දකුණු අත පැත්තට චලිත වෙනවා. ච. දකුණේ මාපට ගිහින්. ච. චුම්බක ක්ෂේත්‍රය නිරන්තරයෙන් පිහිටනවා නෝර්ත් පෝල් එකේ ඉඳලා සවුත් පෝල් එකට. ච. චු. මේ මෙහෙම අත තියාගන්න. දැන් ඔබ බෝඩ් එක දෙස නෙමෙයි බලන්නේ ඔබ පොත දෙස බලන්න. ඔබ බෝඩ් එක දෙස බැලුවොත් ඔබට පැටලෙනවා. දැන් ඔබ පොත තියාගෙන ඔය ඉන්න තැනින් නැගිටලා හරි බලන්න ත්‍රිමාණව බලන්න ඔබේ පොතේ කොහොමද මේක සලකුණු කරගන්නේ. මේක ගොඩාක් අයට ප්‍රශ්නයක්. මේක ඔන්ලයින් එක හරහා කරන්න බෑ. කරන්න බැරි දෙයක්. පන්ති හිටිනා පන්තිය ළඟට ඇවිල්ලා මේ අත එහාට මෙහාට හරවලා දෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙහෙම හරවන්න බෑ. මේ හැරෙන ගමන් මේ අගත්තේ කොහොම හරවන්න. එහෙම හරවන්න ඕනේ නැහැ. මේ කොන්ද කෙලෙන් තියන උරස කෙලෙන් තියන මේ අත හරවන්න පුළුවන් එහා පැත්තට. අරවල ඔබ හැරෙන්න යන්න එපා. ඔබ ඍජුව සිටගෙන හෝ ඉඳගෙන ඔබ අත හරවන්න ලස්සනට එහාට. නේ? අර දැක්කනේ? කටත් මෙහෙම ඇද කරගෙන හක්ක පයින්කම් මේ නවන එහාට මෙහාට නවනවා. හක්ක පයින්නවා සමහරින්. මේ මෙහෙම ඇලවෙනවා. නේ? නේ? අත මෙහෙම ලස්සනට හරවීමේ හැකියාව දෙන. ඩාන්සින් කරපු කට්ටියට මේක ලස්සනට පුළුවන්. තෙයියත්තා කියලා නටපු කට්ටියට පුළුවන් ඇති. නේ? හොඳ නටුන් නටපු කට්ටියට මෙයා නියමයට පුළුවන් ඇති. හරි. ආයෙත් වෙනවා. චා. මේ චා. සන්නායක මෙහාට යනවා. චුම්බක ක්ෂේත්‍රයේ M සිට S ට ධාරාව ඇතුළු දෙසට. ධාරාව ඇතුළු දෙසට යනවා කියලා කියන්නේ ධාරාව ඇතුළු දෙසට ගමන් කරනවා කියලා කියන්නේ මේ පැත්තෙන් ආවා මෙහෙම ආවා මෙතනින් මෙහෙම ආවා මෙතනින් මේ පැත්තට ගියා මෙතනින් මේ පැත්තට ආවා ඔන්න ධාරාවේ දිශ. දැක්ක නේද? හරිද? ඔබ බෝඩ් එකේ මාක් කරගැනීම හැකියාව තියෙනවා චා. චලනය චුම්බක ක්ෂේත්‍රය පහළට බෝඩ් එක ඇතුළු පැත්තට ධාරාව බෝඩ් එක ඇතුළු පැත්තට ධාරාව වෙනවා කියලා කියන්නේ මේක මෙහාට ගිහින් මෙන්න මෙහෙම ගමන් කරනවා. අතන මේ වගේ ගණන් E = BLE සහිත ගණන් වෛද්‍යරියේදී පේපර් ක්ලාස් එකේදී ඉදිරියේදී පේපර් ක්ලාස් එකේදී මෙහා සමාන ගණන් අපි සාකච්ඡා කරමු. පාස් පේපර්ස් වලත් ගණන් කිහිපයක් තියෙනවා. මේකේ හොඳ ගාණක් තාම හැදිලා නැහැ. විදුලි යන්ත්‍ර හා බල පද්ධති කොටසට මම මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන හොඳ රචනා ප්‍රශ්නයක් නිර්මාණය වෙයි කියලා. නමුත් රචනා ප්‍රශ්න නිර්මාණය වුණේ නැහැ. මේ කොටස් මම හිතනවා චුම්බකත්වයේ කියන පාඩේ ඔබ ගන්න. ෆිසික්ස් වලදී හොඳ ගණන් මේවට නිර්මාණය වෙනවා. ඒ ගණන් කිහිපයක් මගේ ළඟ තියෙනවා. මේවර පේපර් ක්ලාස් එකේ සහ පළාත් පේපර් අපි ඩිස්කස් කරලා කරමු. ඊළඟට පොඩි තව කාරණාවක් මතක් කරගන්න. දැන් අපි 25 පන්ති පටන් ගන්නවානේ. 25 පන්ති පටන් ගත්තාම මම නම් හිතන්නේ සාර්ථකත්වයක් ලැබෙයි කියලා. එහෙම සාර්ථකත්වයක් ලැබුණේ නැත්තම් හරිනේ සිකුරාදා දවස ෆ්‍රී තියාගන්න. සිකුරාදා මුකුත් පන්ති තියාගන්න එපා. සිකුරාදා දවස සම්පූර්ණ ෆ්‍රී එකේ තියාගන්න. මම බ්‍රහස්පතින්දා රාත්‍රියේ බ්‍රහස්පතින්දා උදේවරුේ සිට අපි බ්‍රහස්පතින්දා උදේ 7 8 9 වගේ කාලෙදී ෆුල් පේපර් එක එවනවා ගෲප් එකට. පේපර් ක්ලාස් ගෲප් එකට ෆුල් පේපර් එක එවුවාම MCQ සඳහා පැය 2ක් විභාග සහ රචනා සහ පැය 2ක් පැය 3ක් අරගෙන ෆුල් පේපර් එක ලියලා තියාගන්න. ලියලා තියාගත්තට පස්සේ සිකුරාදා මම උදේ ඉඳලා හවස වෙනකන් ඔන්ලයින් එක කරා ෆුල් පේපර් ඩිස්කෂන් එක යනවා. තවත් මම පේපර් ක්ලාස් එක සඳහා ඉදිරියේදී කාලය වැය කරනවා. ගණන් වැඩි කරන්නේ නැහැ. ඒ දීපු රුපියල් 1800ම තමයි නැත්නම් 1500යි තීරි ඕනේ නැති අයට. එතන යාට සතයක්වත් වැඩි කරන්නේ නැහැ. ඒ ගානට උපරිම කැපවීම මම ලබා දෙනවා. දීලා කොහොම හරි සිද්ධාන්ත අපි ඉවර කරලා ප්‍රැක්ටිකල් ඉවර කරලා විභාග සඳහා සූදානම් වෙමු. හරි. සර් පේන්නේ paper class ස්ථිර දවස දැනට Friday and Wednesday evening. Wednesday evening. Signal ඔස්ද මගේ red ද yellow ද බලන්න. red ද yellow ද? red sir. red ද? බලන්න ඩොගලේ වැඩ router වැඩද බලන්න. router වැඩද බලන්න. network out 18.7යි. තමයි ආයෙ නේද?
42.9 හරි සර්. හරිද හරිද හරි සර් එහෙනම්. එතකොට අපේ හැමදාම ප්‍රේම සමහර ඔන්න දකුජා ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා දකුණක් නියමයේ භාවිත කරගෙන යටි විශේෂතරුවක් ගන්න මෙම ෆ්ලෙමින්ගේ දකුණක් නියමය භාවිත කරමින් ජනක යන්ත්‍ර වැනි උපකරණවල ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඇතිවන ආකාරය ඇතිවන දිශාව ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඇතිවන දිශාව නිරීක්ෂණය කළ හැකියි. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඇතිවන දිශාව නිරීක්ෂණය කළ හැකියි. ඔබ අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුවේ පොත 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක තියෙන කට්ටිය මේක පෙරලා ගන්න. ඉක්මනට 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක පොත එකේ පිටු අංක 12ට එන්න හැමෝම පිටු අංක 12ට ඒ පිටු අංක 12 තියෙන රූප තුනක් ඒ රූප තුන ළඟ පොඩි කමාවක් දාලා තියාගන්න. ඔබ ඉදිරියේදී මගේ නෝට් එක නැති අවස්ථාවකදී මේ නෝට් එක පරිශීලනය කරනකොට මේ නෝට් එකේ පොඩි මේ රූප සටහන වල පොඩි ඩිෆරන්ස් එකක් තියෙනවා. ඔබේ තියෙන concept එක ඉගෙනගත්ත theory concept එක මේකත් එක්ක tally කරනකොට පොඩි අවුලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රූපය පොඩ්ඩක් මම වෙනස් කරලා දෙනවා. ඒතර වෙනස් කරලා දෙනකොට ඔබ තේරුම් ගත්තාම ඔබට මේ රූපයේ තියෙන මොකක් හරි කිසිම අඩුපාඩුවක් තිබ්බොත් ඒක හොයාගන්න පුළුවන්. මට මේ රූපේ අඩුපාඩුවක් පේනවා. අපි බලමු මේක අඩුපාඩුව මග අරගෙන හරි රූප සටහන අපි අඳ ගන්න උත්සාහ කරමු. මෝටර එක ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. ඊළඟ මාතෘකාව මෝටර එක ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. පිටු අංක 12 මෝටර එක ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමේ පොඩි පින්තූරේ පොඩි අවුලක් තියෙනවා. मोटर एक क्रियाकारीत्वय अध्ययनය කිරීම. අර විදිහේම රූප සටහනක් තියෙන්නේ අඳගන්න හැමෝම ආයේ නැවතතාවක් ड्रॉइंग අවබෝධ කරගත් අයට සමාංශික රූපය පෙනුම නැදීම චුම්බක ශේෂ්ත්‍රයක් සමානයි north pole south pole north and south pole north south pole හරහා මේ ආකාරයට චුම්බක ශ්‍රාවය වෙති තියෙනවා. කොළ පාටින් දැක්වෙන චුම්බක ශ්‍රාව රේඛා, චුම්බක බල රේඛා, චුම්බක බල රේඛාල දිශාව north pole to south pole. ඊතලින් පෙන්වන north pole to south pole. අර රූප සටහන වගේම ස්ථිරව සම්බන්ධ කර ඇති ලෝහ දඩු දෙකක් මෙයාගේ මැදින් තියෙනවා. මේ ලෝහ දඩු දෙක කොහොමද සම්බන්ධ කරලා තියෙන ආකාරය පෙන්වන්නේ කොහොම හරි කවුරුහරි දින්නේ දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා කියලා හරි හිතන්න. නැත්නම් ආධාර දෙකක් මත ලෝහ දණු දෙකක් සම්බන්ධ කරනවා.
අර රූපේ වගේම simple L දිගටි සන්නායක කැබැල්ලක් තියලා තියෙනවා. simple L දිගටි සන්නායක කැබැල්ලක් තියලා තියෙනවා. අර ආකාරයටම මෙයාගේ දිග ප්‍රමාණය simple D වෙනවා. දිග ප්‍රමාණය simple D වෙනවා. මෙයාගේ චුම්බක ශ්‍රාව ඝනත්වය capital B. චුම්බක ශ්‍රාව ඝනත්වය capital B. අර රූප සටහනම තමයි. දැන් මේ හැමෝම බලන්න බෝඩ් එක පැත්ත. මෙයාගේ වෙනස තියෙන්නේ කලින් මෙයා චලනය කරන්නේ. මෙයාට දැන් ලබා දෙනවා ධාරාවක්. මෙයාට ලබා දෙනවා මොකද්ද? ධාරාවක්, සරල ධාරාවක්. හඳ ගන්න රූපේ. ඔන්න මේ ඔයාලගේ රූප සටහනේ තියෙන මෙන්න මේ දණලින ભેදය තමයි කියන්නේ. ඒකයි ප්‍රශ්නේ හොයාගන්න බැරි වෙන්නේ. මේ හරහා ස්විච් එක සම්බන්ධ කරනවා. ස්විච් එක සම්බන්ධ කරනකොට රතු පාටින් දක්වන මේ හරහා ධාරාව යන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයේ දෙසට ධාරාව ගමන් කරනවා. ඉහත රූප සටහනේ දැක්වෙන්නේ මෝටරයක සරල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා සකස් කර ඇති කුඩා හැටුමකි.
චුම්බක ශ්‍රාව ඝනත්වය capital B වන චුම්බක ශ්‍රේෂ්ඨයක් තුල simple L දිගැටි සන්නායක කම්බියක් තබා L දිගැටි සන්නායක කම්බියක් තබා සරල ධාරා ප්‍රභවයකින් එම සන්නායකය හරහා capital I ධාරා capital I ධාරාවක් යැවීම සිදු කර ඇත. I ධාරාවක් යැවීම සිදු කර ඇත. දැන් බලා ගන්න මේ රූප සටහන දිහා පොදින් නිරීක්ෂණය කරන මම මේ අඳින රූප සටහන දකුණට ගන්නවා. දැන් මේ ත්‍රිමාන තලයක් නේ. මම මේක ගන්නවා ද්විමාන තලයකට. ත්‍රිමාන තලයක් නේ. මම මේක ගන්නවා ද්විමාන තලයකට. ද්විමාන. ලියා ගන්න බැරි වුණ දරුවෝ ඉන්නවා නම් රෙකෝඩින් එක නැවත බලන්න. මට මතක නැහැ කියපුවා. ඒ ආකාරයෙන්ම නෝට් එක මතක නැහැ. මට අය කියන්න පුළුවන් වෙනස් වචන තමයි එකතු වෙන්නේ. එනිස එකපාරයි කියන්න පුළුවන්. නෝට් එක බලන්න නෙමෙයි මම කියන්නේ. මම හිතේ ඉතල දේ කියන්නේ. එතකොට අය අහන්න එපා. සිග්නල් ලොස් ටයට රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් වෙනවා පේනවා. ඒ රෙකෝඩ් එක බලලා නැවත තාවක් අධ්‍යයනය කරන්න. මොන ද්විමාන තලය north pole එක north pole එක south pole එක මේ ආකාරයෙන් තියෙනවා. චුම්බක උත්තර ධ්‍රවය චුම්බක දක්ෂිණ ධ්‍රවය චුම්බක උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය හරහා ප්‍රධාන චුම්බක ශ්‍රාවය කොළ පාටින් පෙන්නනවා. කොළ පාටින් පෙන්වීම සිදු කරනවා. හරිනේ. දැන් මට මෙන්න මෙතන තියෙන සන්නායක කම්බිය රතු පාටින් පෙන්වන්නේ. රතු පාටින් පෙන්වන්නේ ඩොට් එකක් විදිහට. රතු පාටින් පෙන්වන්නේ ඊ තුඩ සහ ඊ හිස ක්‍රමයට ඩොට් එක. ඇයි මේ ධාරාව බෝඩ් එකෙන් එළියට එන්නේ? ධාරාව කොහෙන්ද එන්නේ? බෝඩ් එකෙන් එළියට එන්නේ. නේ? පැන්සලේ තුඩනේ බෝඩ් එකෙන් එළියට. බෝඩ් එක ඇතුළට ගියා නම් ඊ තලයේ හිස පේන්නේ. දැන් ඊ තලයේ තුඩ පේන්නේ. මොන ලස්සන ක්‍රියාකාරීත්වයක් ඈ. තුඩ. ඒ තුඩ මම පෙන්වුම් කරනවා මේ ආකාරයට. දැන් මෙතනට මම ආයෙ ගේනවා මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය. ෆ්ලෙමින්ගේ වමත් නියම දකුණත් නියම පටලවා ගන්න එපා. කස්කුරුප්පු නියමය කියන්නේ මොකද්ද? සන්නායක කම්බියක ධාරාව යනකොට ඒක දකුණු අතෙන් මෙහෙම අල්ල ගන්නකොට මාපට ඇඟිලි යොමුන දිශාවට ධාරාවේ දිශාව, අනෙත් ඇඟිලි යොමුන දිශාවට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. අනෙත් ඇඟිලි යොමුන දිශාවට මොන දිශාවද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. එතකොට මෙහෙම ගත්තාම මේ ඔහොමනේ තියෙන්නේ බෝඩ් එකේ උතන චුම්බක ශේෂ්ත්‍රයක් මෙයාගේ පිහිටනවා මේ පැත්තට. චුම්බක ශේෂ්ත්‍රයක් මේ පැත්තට පිහිටනවා. ඒ පිහිටන චුම්බක ශේෂ්ත්‍රය මම මේ ආකාරයෙන් රතු පෑනෙන් පෙන්නනවා නේ. රතු පාට පෑනෙන් පෙන්නනවා. දැන් චුම්බක ශේෂ්ත්‍ර දෙකයි.
මොකද චුම්බක ශ්‍රේෂ්ඨ දෙක? ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය නෝත් පෝල් එකේ ඉඳලා සවුත් පෝල් එකට කරන ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය. අණු චුම්බක ශ්‍රේෂ්ඨයක් පිහිටනවා. අර සන්නායක කම්බියේ ධාරාවන් නිසා තවත් කුඩා චුම්බක ශ්‍රේෂ්ඨයක් ඒ සන්නායක කම්බිය වටා පිහිටනවා. කොළ පාටින් මම පෙන්නලා තියෙනවා ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය සන්නායක කම්බියේ හරහා වැටී තිබෙන චුම්බක ශ්‍රේෂ්ඨය මම පෙන්නලා දෙන මොන පාට පෑනෙන්ද? දකුණු රතු පාට පෑනෙන් පෙන්නලා තියෙනවා. තේරුණාද මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයන්? එතකොට මේ පාඩම තේරුම් ගැනීම සඳහා ඔබට අර පරණ සිද්ධාන්ත අවශ්‍යයි. ඒ පරණ සිද්ධාන්ත තිබ්බේ නැත්තම් මේක ටැලි කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ තමයි මේ පාඩම කරන්න පුළුවන් ඊටාම අඩුම මට්ටම. මේ මට්ටමටවත් තේරුම් ගැනීමට හැකියාව නැත්තම් මුල් ළමාවිය නිවැරදිව සංවර්ධනය නොවි නැත. මුල් ළමාවිය ඊටි වල මුල් ළමාවිය නිවැරදි සංවර්ධනය වී නැත. ඊටි වල මුල් ළමාවිය නිවැරදිව සංවර්ධනය වෙන්නේ නැති දරුවන්ට ආම් පිටපස්සෙන් එනවා. පිටපස්සේද ආයේ පෙයිත් ක්ලාස් එකේදී එනවා. ඒවට ගෙවලා යන්න. නිකම් කරන එකේ අගයක් නැති නිසා රස්තියාදු ගගා රෝන්දේ ගගා හිටපු ඔබට ඇතැල්ල හිටපු අයට දැනෙන්න ගෙවලා එන්න. ගෙවලා ආවම දැනෙයි. එතකොට ඉගෙන ගන්න එක බැරි නම් මේෂන් බාස් එක්ක MBBS ඩිග්‍රිය කරන්න යන්න පුළුවන් හෙට ඉඳලා. right. යන පහත දැක්වෙන්නේ පහත රූපේ දැක්වෙන්නේ ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය හා ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය සහ ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය සහ සිම්පල් L දිග ඇති සන්නායක කම්බියේ කුඩා ධාරාව ගමන් කිරීම හේතුවෙන් මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයට අනුව ඒවට ඇතිවන චුම්බක ශ්‍රේෂ්ඨය සලකුණු කර ඇති ආකාරයයි. ඔය දෙක ලස්සනට අඳගන්න. පාට පෑන් දෙකකින් පාට කරලා අඳගන්න. දැන් ඔන්න පුතේ වම් අත පැත්ත බලමු. ඔය රූපේ වම් අත පැත්ත බලන්න. මේ රූපේ වම් අත පැත්තේ ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨය සහ මේ සන්නායකයට වම් අත පැත්ත. මේ ඩොට් එකෙන් දැක්වෙන සන්නායක කම්බිය. මේ සන්නායක මේක විතර තමයි ලස්සනම තියරිය. මෙන්න මේ කියන වාක්‍ය පැටලුනොත් මේක තේරෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. කොළ පාටින් දැක්වෙන ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව සහ රතු පාටින් දැක්වෙන සන්නායක කම්බියේ චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව වම් අත පැත්ත එකම පැත්තට. මේකත් මේ පැත්තට. දකුණු අත පැත්තේ දිශා දෙකකට. දකුණු අත පැත්තේ කීයකට යනවද? දිශා දෙකකට. සම්ප්‍රයුක්තය කියන්නේ මොකක්ද? එකතුව. අර වම් අත පැත්තේ ප්‍රධාන චුම්බක ශ්‍රේෂ්ඨයයි සන්නායක කම්බිය අණු චුම්බක ශ්‍රේෂ්ඨයයි දෙකේම සම්ප්‍රයුක්තය වැඩි වෙනවා. වම් අත පැත්තේ දකුණු අත පැත්තේ සම්ප්‍රයුක්තය මොනවා වෙනවද? අඩු වෙනවා. ඒ නිසා මේ චුම්බක බල රේඛා
චුම්බක ශ්‍රාව රේඛා මගින් සම්ප්‍රයුක්තය වැඩි පැත්තේ ඉඳලා සම්ප්‍රයුක්තය අඩු පැත්තට චුම්බක ශ්‍රාව රේඛා මගින් සන්නායකය මත ඇති කරනවා මොකද්ද? බලයක්. සන්නායකය මත බලයක් ඇති කරලා මෙන්න මේ බලය හේතුවෙන් මේ සන්නායකය වම් අත පැත්තේ සිට දකුණු අත පැත්තට චලනය කරනවා. එතකොට මේ concept එක කොහොමද මෝටරයට ගන්නෙ? හරිනේ? චලනයක් ඇති කරා. ධාරාවක් දුන්නාම චලනයක් ඇති වුණා. හරිනේ concept එක? වම් අත පැත්තේ චුම්බක බල රේඛා ප්‍රමාණය වැඩි වෙනවා සම්ප්‍රයුක්තය, වම් අත පැත්තේ අඩු වෙනවා. වැඩි පැත්තේ සිට අඩු පැත්තට බලයක් ක්‍රියාත්මක වෙනවා. කවුරු මගින්ද? චුම්බක ශ්‍රාව රේඛා මගින්. බලයක් තියෙන තැන චලනයක් ඇති වෙනවා. ඒ චලනය බලය මගින් ගූර්ණයක් ඇති කරලා මෝටරේ චලනය කරනවා. ඔතන මෝටරේ concept එක. හරිනේ? දැක්ක ලොකු concept එකක්. පැහැදිලිද? ජනකයේ අර පැත්ත, මෝටරේ මේ පැත්ත. පැහැදිලිද කියන කාරණා? කවුද එතකොට මේ බලය ඇති කරන්නේ? චුම්බක ශ්‍රාව රේඛා. චුම්බක ශ්‍රාව රේඛා වම් අත පැත්ත සම්ප්‍රයුක්තය වැඩි, දකුණු අත පැත්ත සම්ප්‍රයුක්තය අඩුයි. වම් අත පැත්තෙන් දකුණු අත පැත්තට ෆෝස් එකක් ඇති කරනවා. කවුරු මගින්ද? චුම්බක බල රේඛා මගින්. මේ concept එක ඇඩ්වාන්ස් කරනවා. මේ concept එක ඇඩ්වාන්ස් කරනවා කොහෙද? මෝටරේ. ඒතර මේ මූලික බේසික්ම තියරිය ටික බිල්ඩ් අප් කරන් ඇවිල්ලා මෝටරේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට මේක මතක තියෙන්න ඕනේ. සායෙත් පැහැදිලි කරන්නකෝ. දැක්ක නේද? දැක්ක එකපාර තේරුම් ගන්න දෙයක්. 100න් ඉන්න ඕනේ. ඒකයි මම කියේ මේ පාඩම මොහොතක්වත් අප්සෙට් ගහන්න එපා. ඒ නිසා තමයි මේක අද සිට මේක මම මොනවා කරන්නේද? රෙකෝඩින් එක ලබා දීම සිදු කරන්නේ. බොහොම කල්පනාවෙන් සිහියෙන් අහගන්න. ආයෙත් එන්න. ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය නෝර්ත් පෝල් එකේ නම් සවුත් පෝල් එකට වැටෙනවා කොළ පාටින්. අනුචුම්බක ක්ෂේත්‍රය මැක්ස්වෙල්ගේ ධාරාවනට මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය අනුව චුම්බක ක්ෂේත්‍රය පිහිටනවා. මෙහෙම තිබ්බම මේ ඒක රතු පාටින් පෙන්නනවා. මේ චුම්බක ක්ෂේත්‍ර දෙකයි. කොළ පාට එකයි රතු පාට එකයි. සන්නායක කම්බිය වම් අත පැත්ත ගත්තාම කොළ පාට චුම්බක ක්ෂේත්‍රයයි රතු පාට චුම්බක ක්ෂේත්‍රයයි දෙකම එක පැත්තට. ඒ පැත්තේ සම්ප්‍රයුක්තය වැඩි. දකුණු අත පැත්ත ගත්තාම චුම්බක ක්ෂේත්‍ර දෙක විරුද්ධයි. ඒ පැත්තේ සම්ප්‍රයුක්තය අඩුයි. ඒ නිසා මේ සම්ප්‍රයුක්තය චුම්බක ශ්‍රාවයේ වැඩි සම්ප්‍රයුක්තය පැත්තේ සිට චුම්බක ශ්‍රාවය අඩු සම්ප්‍රයුක්තය පැත්තට මේ සන්නායක කම්බිය මත බලයක් ඇති කරනවා. ඒ බලයක් ඇති කරනවා කියලා කියන්නේ මෙයා චලනය වෙන්න පටන් ගන්නවා. හරිනේ? යන ඉහත රූපෙහි කියන එක පැහැදිලිද? කරණ right. ඉහත රූපෙහි සන්නායකෙන් වම් පස ඉහත රූපෙහි සන්නායකෙන් වම් පස ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය සහ සන්නායක කම්බිය මගින් ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේහි ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය හා ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයෙන් සහ සන්නායක කම්බියෙන් ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේහි දිශාවන් එකම පැත්තට පිටයි. එම නිසා සන්නායක කම්බිය ඇතිවන චුම්බක ක්ෂේත්‍රයකදී ක්ෂේත්‍රයේ දිශාව එක පැත්තට පිටයි. දිශාව එක පැත්තට පිටයි. එම නිසා වම්පස චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය එනිසා වම්පස චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වේ. වම්පස චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වේ. නමුත් සන්නායකයෙන් දකුණු පස
චුම්බක ශේෂ්ත්‍ර දෙක එකිනෙක ප්‍රතිවිරුද්ධ නිසා එහි ප්‍රබලතාවය අඩුයි. මේ හේතුවෙන් වැඩි ප්‍රබලතාවය ඇති වම් පස සිට දකුණු පසට සන්නායක කම්බිය මත බලයක් ඇති වී චලිත කිරීම සිදුවේ. මේ සන්නායකයේ චලිත කිරීම සිදුවේ. දකුණු පස සිට වම් පස සිට දකුණු පසට බලයක් ඇති වී සන්නායකයේ චලිත වීම සිදුවේ. මට මතකයි පන්ති මං ආරම්භක දවස. හරිනේ? අපි ප්‍රදීප් සර්ත් එක්ක එකට පන්ති ආරම්භ කරේ. ප්‍රදීප් සර් මට ලියලා තිබ්බ අනුරාධපුරේ ළමයි 35ක්. මට ළමයි 35ට උගන්වන්න මගේ කටේ ස්වර හැදිලා නැහැ. ස්වර තන්තු හැදිලා නැහැ. මං 35ට උගන්වන්න ඉස්සරහා බෝඩ් එකේ ඉස්සරහා පේලියේ ළමයි බෝඩ් පේලි දෙකට විතරයි පේන්නේ. හරි? ඉතින් කෑ ගහලා කතා කරලා මයික් නැතුව කතා කරලා දැන් සවුන්ඩ් එක හැදිලා තියෙනවා 100ක් 150ට හෝල් එක උගන්වන්න හැමෝටම ඇහෙන්න මයික් නැතුව. හැබැයි හවස් වෙනකොට ගෑස් කට් එක යනවා උගුරේ. දැන් ටවුන් එකට ගියත් හිමින් කතා කරන්න බෑ. නෝනා අත මිරිකනවා මෙහෙම කළා මිරිකන. හිමින් කෑ ගන්න. මං කියනවා හිමින් කතා කරන්න බෑ. සොර හැදිලා තියෙන්නේ. මං කියලා දැන් ළඟ යනකොට පොඩ්ඩක් කටහඬ වැඩි නම් චුට්ටක් මෙහෙම අත අරගෙන චුට්ටක් මෙහෙම මිරිකන්න කියලා. එතකොට දැනෙනවා මේ කටහඬ වැඩි කියලා. එතකොට හොරෙන් කතා කරා. කියලා එහෙම කතා කරා. නේ? වෙනසකනේ වෙනස් වෙන හැටි. right. මෙය ලියා ගන්න. මෙය මෝටරයේ සරල ක්‍රියාකාරීත්වය. මේ මෝටරයේ සරල ක්‍රියාකාරීත්වය. මේ මෝටරේ සරල ක්‍රියාකාරීත්වය. දැන් මෙන්න මේ කොටස මේ පැත්තට චලිත වෙන්න පටන් ගන්නවා. මේ පැත්තට චලිත වෙන්න පටන් ගන්නවා කිසියම් ප්‍රවේගයකින් බලයක් ලැබිලා චලිත වෙනවා. ඔය මෝටරේ සරල ක්‍රියාකාරීත්වය. මේ බලය උපයෝගී කරගෙන මෝටර බලයක් ගූර්ණයක් ඇති කරනවා. දෙපැත්තට බලයක් ඇති කරනවා. දෙපැත්තට බලයක් ඇති වුණ ගමන් මොකක් ඇති වෙනවද? ගූර්ණයක්. ගූර්ණයක් ඇති වෙලා මෝටරේ භ්‍රමණ චලිතයකට මේ පරිවර්තනය කර ගන්නවා. බලය ගූර්ණය බවට පත් කර ගන්නවා. බලය වැඩි කිරීම R මේ මැද අක්ෂය වටා මේ බලය මේ දෙපැත්තෙන් බල දෙක. මෙන්න සන්නායකය මේ පැත්තෙන් බලයක් මේ පැත්තට ඇති කරනවා. මේ පැත්තෙන් බලයක් මේ පැත්තට ඇති කරගම මේක මොනවා වෙනවද? මැද රිවර්ට් කරාම මේ වටා ගූර්ණයක් ඇති වෙනවා. යන මෙම බලය උපයෝග කරගෙන G = FD යන්න හරි G = FD SFT සමීකරණ මෙම බලය උපයෝග කරගෙන බල යුග්මයකින් නැති කරන ගූර්ණය මෝටර වල භ්‍රමණ චලිතය ඇති කරගෙන ඇත. මෝටර වල භ්‍රමණ චලිතය ඇති කරගෙන ඇත.
ඊළඟට ඔන්න වැදගත්ම කාරණාව දැන් මේ හැටොමේ ඇති කරන බලයේ විශාලත්වය පරීක්ෂා කර බලනවා මෙහෙම. ප්‍රධාන චුම්බක ශ්‍රාවය කැපිටල් B නේ. චුම්බක ශ්‍රාවය ප්‍රධාන චුම්බක ශ්‍රාවය වැඩි කර බලනවා. වැඩි කර බලනකොට මේ ඇති කරන බලයේ විශාලත්වය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ නිසා මේ බලය ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා හොයාගන්න. ඊළඟ සාධකය මේට ලබා දෙන ධාරාව I. I වැඩි කර බලනකොට I ඊට සමානුපාතිකව වැඩි වෙනවා. ඊළඟ සාධකය සන්නායක කැබැල්ලේ දිග. සන්නායක කැබැල්ලේ දිග මේ ආකාරයෙන් වැඩි කරමින් බලනවා. ඔය සාධක සංරචක තුනට මේ වෙනස් කරන්න පුළුවන් මෙයාගේ. ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරන්න පුළුවන්. මේ ගලා යන ධාරාව වෙනස් කරන්න පුළුවන්. මේ සන්නායකයේ දිග වෙනස් කරන්න පුළුවන්. මේ තුනටම අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ නිසා මේ තුනම එකතු කරලා අපිට ගන්න පුළුවන් F අනුලෝමව සමානුපාතික වෙනවා කාටද? BIL. කලින් සමීකරණේ E සමානයි BL V ජනකේ. F සමානයි BIL මෝටරේ. අනුලෝම සමානුපාතිකත්වය නැති කරන්න මෙතන නියතයක් දාන්න ඕනේ. ඒ නියතය පරීක්ෂණාත්මකව එක වෙනවා. එක වන නිසා මේ සමීකරණය හැදෙනවා F සමානයි කවුරු විදියටද? BIL විදියට. F සමානයි කවුරු විදියටද? BIL විදියට. මේ සමීකරණයක කීය වෙනවද? 103. මේ සමීකරණයක කීය වෙනවද? 103. ලියා ගන්න යටින් මෙම බලයේ විශාලත්වය මේ බලයේ විශාලත්වය චුම්බක ශ්‍රාව ඝනත්වයට මේ බලයේ විශාලත්වය චුම්බක ශ්‍රාව ඝනත්වයට වරණාගත්තේ කැපිටල් B කමා සන්නායකය හරහා ගමන් කරන ධාරාවට සන්නායකය හරහා ගමන් කරන ධාරාවට කැපිටල් I සන්නායකයේ දිගට සිම්පල් L සන්නායකයේ දිගට සිම්පල් L අනුලෝමව සමානුපාතික වන නිසා අනුලෝමව සමානුපාතික වන නිසා මේ යටින් ලියලා F සමානයි BIL කියලා දාගන්න. සමීකරණයක් 103. හරිනේ? දැන් අපි plan එකේ තියෙන්නේ 7:00 ඉඳලා 7:00 වෙනකන් මූලික විදුලි තාක්ෂණ වේදයේ ඉතුරු කොටසන විදුලි බලහා යන්ත්‍ර පද්ධති කොටස. ඊළඟට 7:00 ඉඳලා continuously 9 වෙනකන් ඉලෙක්ට්‍රොනික්ස් දුවන්නේ. මේ කොටස වැදගත් නිසා මම අද මේ කොටස 8 විතරකම් කරනවා. ඒක ලබන සතියේ හරියටම පැය 1:00 තමයි මේ පාඩම් දෙකට වෙන් කරන්නේ. එතකොට හෙටත් ඒ කියන්නේ ඉරිදත් මේ විදිහට පැය 1:00 යනවා. සර් මට නම් පට්ටෙට තේරුණා. එහෙනම් නිම්මහාර චැනල කැම්පස් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔය තැන් වල රස්ති ආදු ගහන ඒවා පිස්සු කෙලින ඒවා අඩු කරමින් හරියට ඇලර්ට් වුණොත් විභාගයට ඇලර්ට් වුණොත් කැම්පස් යන්න ලොකු පොටෙන්ෂල් එකක් හොඳ විභවයක් සකස් වෙයි. ඒ නිසා උත්සාහ කරන්න කොහොම හරි කැම්පස් එකට යන්න. පැහැදිලිද? කැම්පස් එකට යන්නම උත්සාහ කරන්න. උදාහරණයක් ලියා ගන්න. උදාහරණයක් 800ක් ඇම්පියර් ධාරාවක් ගලා යන 800ක් ඇම්පියර් ධාරාවක් ගලා යන මීටරයක් දිග සන්නායක කම්බියක්
මීටරයක් දිග සන්නායක කම්බියක් දශම 5ක් ටෙස්ලා වූ දශම 5ක් ටෙස්ලා වූ චුම්බක ශ්‍රේෂ්ඨයක පිහිටුවා ඇති විට චුම්බක ශ්‍රේෂ්ඨයක පිහිටුවා ඇති විට චුම්බක ශ්‍රේෂ්ඨයක පිහිටුවා ඇති විට සන්නායක කම්බිය මත ඇතිවන බලය ගණනය කරන්න. සන්නායක කම්බිය මත ඇතිවන බලය ගණනය කරන්න. කොච්චරද? හරි. බලන්න උත්තර 400ක් නිව්ටන් එන්න ඕන සුළු කරන්න කියන්න එපා ලැජ්ජයි මට. නේ? ඒ ගාන වැරදි කියලා ඇම්පියර් 800යි කියන්නේ නේද? ලැජ්ජයි. නිව්ටන් 400යි. ධාරාව 400යි නේ? මිලි ඇම්පියර් 800යිද? ධාරාව මිලි ඇම්පියර් 800යිද? 800යි. දශම 5 ගුණ කිරීම 800 ගුණ කිරීම එකයි. නිව්ටන් 400යි නේ? නිව්ටන් 400යි. දැන් අපිට මේ ඇතිවන බලය කොයි පැත්තටද ඇති වෙන්නේ කියලා ප්‍රධාන චුම්බක ක්ෂේත්‍රයයි ඊට අණු චුම්බක ක්ෂේත්‍රයයි බලලා ඒකෙන් සම්ප්‍රයුක්තයේ වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට යනවා කියලා හොයන්න පුළුවන්. නමුත් මීට වඩා ලේසි ක්‍රමයක් අර ෆ්ලෙමින්ගේ දකුණත් නියමය වගේ දකුජා වමමු වමත් නියමය දෙනවා මෝටරේ ඇතිවන බලයේ දිශාව සේම සඳහා. හරිද? දැන් ඊටාව පැහැදිලිද? දැන් ඔය දිශාව හොයන්න අර ෆ්ලෙමින්ගේ දකුණත් නියමය වගේ ෆ්ලෙමින්ගේ වමත් නියමය ෆ්ලෙමින් විසින් හඳුනා දෙනවා. ලියන්න ඊළඟ තරුව මෙම ඇතිවන බලයේ දිශාව මෙලෙස සන්නායකයේ මත ඇතිවන බලයේ දිශාව මෙලෙස සන්නායකයේ මත ඇතිවන බලයේ දිශාව මෙලෙස සන්නායකයේ මත ඇතිවන බලයේ දිශාව සෙවීමට ෆ්ලෙමින්ගේ වමත් නියමය ෆ්ලෙමින්ගේ වමත් නියමය භාවිතා කළ හැකියි. Fleming's left hand rule. මේ විදිහට වමත් අතක් යන ගන්න වමතක් වමත ඇදගෙන ඕක සටහන් කරන්න තියාගෙන යටින් ලියා ගන්න රතු පාට පෑනෙන් වමතේ පළමු ඇඟිලි තුන වමතෙහි පළමු ඇඟිලි තුන එකිනෙකට අංශක 90 බැගින් වන වමතෙහි පළමු ඇඟිලි තුන එකිනෙකට අංශක 90 වනසේ පිට වූ විට දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකට දාලා මේ දෙක ගැන කියනවා. දබර ගිල්ල මාපට ගිල්ල පැත්තකට තියෙනවා. දබර ගිල්ලෙන් චක්චු දා චුම්බක ක්ෂේත්‍රයේ දිශාවද මැද ගිල්ලෙන් ධාරාවේ දිශාවද පෙන්වුම් කර විට මාපට ගිල්ලෙන් මොකක් වෙනවද?
චලිත දිශාව විට මාපටගිල්ලෙන් sorry කපන්න මොකෙන්ද මාපටගිල්ල නෙවෙයි මේ මොකද්ද දබරගිල්ලෙන් මාපටගිල්ල දබරගිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් මැදගිල්ලෙන් ධාරාව ගලා යන දිශාවත් පෙන්눔 කර විට මාපටගිල්ලෙන් සන්නායකයේ චලිත වන දිශාව පෙන්눔 කරයි. ඒ රූපස්ථාන ඇද ගන්න මේ විදිහට ඔන්න සන්නායකයේ චලිත දිශාව මේක චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මේ පැත්තෙන් ලබා දෙන ධාරාවේ දිශාව චක්ෂුදා ධාරාවේ දිශාව right okay ද right දැන් ඔබ මේ රූප සටහනට චක්ෂුදා ෆ්ලෙමින්ගේ වමත් නියමය දාලා බලන්න මේ චලිත වන පැත්ත හරිද කියලා. චක්ෂුදා දාලා බලන්න චලිත වන පැත්ත හරිද කියලා ෆ්ලෙමින්ගේ වමත් නියමය. ඔබ දාලා බලන්න. හරි සර්. හරි අය අත උස්සන්න. හරි අය hand raise කරලා යන්න. බලමු අපි කී දෙනෙක් hand raise කරනවද කියලා. හරිනේ? චා පස්වෙනි දාන්නේ චුම්බක ශේෂ්ත්‍රය NC ටෙස්ටර් චාචු ධාරා බෝඩ් එකකින් ඉවතට බෝඩ් එකෙන් මේ පැත්තට එනකොට මාපටගිල්ලෙන් වම් අත පැත්තෙන් දකුණු අත පැත්තට සන්නායකයේ චලිත වන බව පේනවා. මේ ආකාරයට මේ තුනෙන් කුමන හෝ දෙකක් දීලා කුමන හෝ පැත්තක දිශාව හොයාගන්න පුළුවන්. නමුත් අර්ථ දක්වන්නේ චු දා දීලා චලන දිශාව ලෙස තමයි ෆ්ලෙමින්ගේ left hand rule එක අර්ථ දැක්වීම සිදු කරන්නේ. හරිනේ? මෙන්න මේ concept දෙක මේ අපි කතා කරන concept දෙක හොඳට මතකයේ තියාගන්න ඕනේ. මේ දෙක තේරුණොත් තමයි ඔබට ඉදිරියේදී උගන්නන ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සහ මෝටරේ ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලිව තේරෙන්නේ. හරිනේ? සනක නැවත බලලා අපි මෝටරය තව ටිකක් කල් ගිහිල්ලා තමයි මෝටරේ කොටස උගන්වන්නේ. අපි මුලින්ම උගන්වන්නේ ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය. ඒතකොට ලබන සතියේ පැය දෙකමාරයි මේ සඳහා වෙන් වෙන්නේ. ඊටාම කුඩා කාල සීමාවක් පැයකමාරක් කුඩා කාල සීමාවක පරිම අපි අවුට්පුට් එකක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙමු. ඒ නිසා ඉදිරියට ෆ්‍රී ක්ලාස් 12 සහ සෙන්සුරාදා දවස් දෙකේ දුවනවා. මේකේ රෙකෝඩින් එක මම ඔබට ඉදිරිපත් කරනවා මේ මොහොතේ විනාඩි 5ක් යන්න කලින් දානවා. විනාඩි 5ක් යන්න කලින් දාලා නැවතත් මේ ලින්ක් එක පැය 24කින් රිමූව් වෙනවා. ඒ අතරේ බලලා මේ නෝට් එක නැවත තාවක් අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. පන්තිරේ සහභාගී වෙන්න දරුවන්ට මේට සහභාගී වීමේ හැකියාව තියෙනවා. හරිනේ? ඒ නිසා මේවා රෙකෝඩ් කරන්න යන්න එපා. ස්ක්‍රීන් රෙකෝඩ් කිසි කෙනෙක් ගහන්න යන්න එපා. කිසිදු අයිතියක් නැහැ. එහෙම කිසි කෙනෙක් අහුනොත් කිසිදු පන්තියේ රෙසෙප්ටිව් පන්තියෙන් පවා රිමූව් කරලා දානවා.
හරි මගේ රෙකෝඩින් නැහැ ප්‍රදීප් සර්ගේ රෙකෝඩින් තිබුණා මගේ රෙකෝඩින් නැහැ මම රෙකෝඩින් දෙන්න කැමති නැහැ. එයා දුන්නා ලින්ක් එක මම රිමූව් කරනවා. ඒ කන්ඩිෂන් එකට ඔබ යට විය යුතුයි. එhmenan අපි හෙට හවස ඉලෙක්ට්‍රොනික්ස් ලබන සතිය කරමු. හෙට හවස මේ විදිහටම පාඩම දිවෙනවා. හරියටම 6ට 6:07 පාඩමක් 8:00 සිට 8:09 දක්වා තව පාඩමක් විදිහට හෙට දවසේ දිවෙනවා. සවුදා සිට සිකුරාදා දක්වා paid theory practical MCQ විවරණ ක්ලාස් පැවැත්වෙනවා. group එකේ තියෙන time table එක බලන්න time table එකේ තියෙන ආකාරයට payments කරලා බලන්න උත්සාහ කරන්න. එහෙනම් අපි හෙට හවස හමු වෙමු. ඔබට එවන්නම් Zoom එකේ link එක එවන්නම්. නැවත review කර කර ඔබට බැලීමේ හැකියාව තියෙනවා. good night හැමෝටම. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir. Good night. Thank you, sir. Good night. Okay, good night. Yes, sir.